ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අද ඔයාලා මුණ ගැහෙන්නේ අපස උසස් පෙළ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණියට අදාළ වන අපේ පළවෙනි පාඩම් මේකකය දේශපාලන විද්‍යාවේ ස්වභාවය සහ අධ්‍යයන ප්‍රවේශ කියන මේ ඒකකයේ ආශ්‍රයෙන් පුනරීක්ෂණ පාඩම් මාලාවක් සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපේ මාතෘකාව අපි කතා කරන පළවෙනි ඒකකය පළවෙනි ඒකට අදාළව මම අද සාකච්ඡා කරන්නේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ ආශ්‍රයෙන් ප්‍රධාන ප්‍රශ්න තුනක් පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි මෙහිදී තියෙන විශේෂත්වය තමයි මෙතන දරුවනේ කතා කරන්නේ අපි විභාගයේදී රචනා ශෛලියේ ප්‍රශ්නයක් ලැබුණොත් එහෙම කොහොමද මේ ප්‍රශ්නෙට සාර්ථකව උත්තර ලියන්නේ කියන කාරණය මත. එහෙනම් දරුවනේ අපි පාඩමට ප්‍රවිෂ්ඨ වෙමු. මම මෙහිදී අධ්‍යයන ප්‍රවේශ අතරින් දරුවනේ ප්‍රධානම අධ්‍යයන ප්‍රවේශ තුනක් පිළිබඳවද සාකච්ඡා කරනවා. එහිදී මම එහෙනම් පළවෙනි ප්‍රශ්නේ නම් සාකච්ඡා කරමු. ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1 මම දාලා තියෙන්නේ දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය විස්තර කරන්න කියන එක. දරුවනේ මෙහිමයි. දැන් අපි උත්තරයක් ලියද්දී ඒ පිළිතුර තුළ අඩංගු වූ යුතු මූලික කාරණා කිහිපයක් තිබිය යුතුයි. අපි එහෙනම් ප්‍රථමයෙන්ම ඒ පිළිතුරේ අඩංගු වූ යුතු මූලික කාරණා පිළිබඳව අපි අවධානයක් යොමු කරමු. එහෙමනම් මන්න මේ කියන කාරණා කිහිපේ මම අවධානය යොමු කෙරුවා. මුලින්ම අවධානය යොමු කරලා තියෙනවා දරුවනේ අධ්‍යයන ප්‍රවේශ පිළිබඳව. දැන් අපි අපේ අදාළ අධ්‍යයන ප්‍රවේශයේ සාකච්ඡාන කලින් අධ්‍යයන ප්‍රවේශ පිළිබඳව හැඳින්වීමක් කරලා තියෙනවා. ඒ වගේම අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන දාර්ශනික ප්‍රවේශය. ඒ දාර්ශනික ප්‍රවේශයේ පිළිබඳ යම් හැඳින්වීමක් අපි කරනවා. මේකේ වැදගත්ම කාරණා දෙක දරුවනේ ඊළඟ කාරණා දෙක තමයි දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ භාවිතා කර අය කවුද කියන එක. ඒ වගේම මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ තියෙන මූලික ලක්ෂණ පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි දරුවනේ. ඉතින් ඒ කරුණුත් එක්ක අපි අවසානයේදී මේ අධ්‍යයන ප්‍රවේශයට තියෙන විවේචන සහ මේකේ වැදගත්කම සාකච්ඡා කරමින් අපි නිගමනයකට යාමෙන් අපිට හොඳ පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රශ්නෙට අපි අවතීර්ණ වෙමු. මෙහෙමයි. දැන් අපි පිළිතුරක් සකස් කරත් දරුවනේ මේ පිළිතුරක ප්‍රධාන කොටස් තුනක් තිබිය යුතුයි. ඒ ප්‍රධාන කොටස් තුන තමයි මම මේ පළවෙනි කාරණේ දාලා තියෙන්නේ ප්‍රවේශයේ හැඳින්වීම. හැඳින්වීමක් තිබිය යුතුයි. අපි ලකුණු ලබා දෙද්දී මේ ප්‍රවේශ ලකුණු කිහිපයක් දෙනවා. ඉතින් මගේ ආදර්ශ පිළිතුරේ ප්‍රධාන ලකුණු තුනක් ලබා දීලා තියෙනවා ප්‍රවේශයට. ඒ වගේම මේකේ අන්තර්ගතයක් තිබිය යුතුයි. ඒ වගේ මේකේ නිගමනයක් තිබිය යුතුයි. ඒ නිසා අපි උත්තර ලියද්දී මෙන්න මේ කොටස් තුන අවබෝධ කරගෙන මේ කොටස් වලට පිළිතුරු ලිවීමෙන් ඔය දරුවන්ට හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ කරුණ අනුව අපි බලමු අද ඔබ දරුවෝ ඉගෙනගත්තු විෂය කාරණාත් එක්ක සහ මම ගන්න විෂය කාරණාත් එක්ක දරුවනේ කොහොමද මේ අධ්‍යයන ප්‍රවේශ වලට කොහොමද හොඳ පිළිතුරක් සකස් කරගන්නේ. එහෙමනම් අපි පිළිතුරේ පළවෙනි කොටස අපි යමු. මම මේක නම් කරනවා පළවෙනි කොටස කියලා. ඒක අපි ප්‍රවේශයක් තිබිය යුතුයි. එහෙනම් මම ප්‍රථමයෙන්ම කරන කාරණේ තමයි මේ අධ්‍යයන ප්‍රවේශ පිළිබඳ හඳුන්වනවා දරුවනේ. අපි දන්නවා දැන් අධ්‍යයන ප්‍රවේශ සම්බන්ධව කතා කරත් දරුවනේ ඊට කලින් අපි දේශපාලන විද්‍යාවට පොඩ්ඩක් අපි අවධානය යොමු කළොත් එහෙම දේශපාලන විද්‍යාව කියලා කියන්නේ සමාජ විද්‍යාවන් අතර පැරණිම සමාජීය විද්‍යාව. ඉතින් ඒ වගේ දේශපාලන විද්‍යාව පැරණිම සමාජ විද්‍යාව වගේ තමයි දරුවනේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ වලටත් දිගු ඉතිහාසයක් තියෙනවා. අපි දන්නවා දේශපාලන විද්‍යාව අධ්‍යයන ප්‍රවේශලා ආරම්භය දේශපාලන විද්‍යාවේ ආරම්භය වශයෙන් සැලකන සම්භාව්‍ය ග්‍රීක යුගයේ දක්වා ගමන් කරනවා. ඉතින් ඔය ග්‍රීක යුගයෙන් පස්සේ දරුවනේ මේ ක්‍රමානුකූලව වර්ධනය වෙලා විශේෂයෙන් 20 වන සියවසේදී 20 වන සියවසේ විශේෂයෙන් ඇමරිකානු දේශපාලන විද්‍යාඥයන්ගේ අධ්‍යයනයන් හරහා දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ වගේම දරුවනේ විශේෂපතයක් පුළුල් වීමක් වෙලා තියෙනවා. ඉතින් දේශපාලන විද්‍යාව ඇත්තටම තමන්ට අනන්‍ය වෙච්ච ස්වීය අනන්‍යතාවයක් සකස් කරගන්න මේ 20 වන සියවසේදී දරුවනේ. එහෙනම් අපි ගත්තොත් එහෙම දේශපාලන විද්‍යාව ගත්තොත් දේශපාලන විද්‍යාව පුළුල් විශේෂපතයකින් වර්තමාන දේශපාලන විද්‍යාව පුළුල් විශේෂපතයකින් සහ අධ්‍යයන ගණනාවකින් සමන්විත වෙලා තියෙනවා. එතකොට දේශපාලන විද්‍යාවේ දරුවෝ ආරම්භයේ සිට වර්තමාන දක්වා වෙනස් වෙලා තියෙන්නේ මේක අපි න්‍යාය හා තේමා පමණක් නෙමෙයි. ප්‍රධාන වශයෙන්ම දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ අධ්‍යයන ප්‍රවේශත් වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව වර්තමානයේ තුල අපි සමකාලීන වශයෙන් ගත්තොත් එහෙම දේශපාලන විද්‍යාව තුළ භාවිතයට ගන්න අධ්‍යයන ප්‍රවේශ කිහිපයක් තියෙනවා. අපේ නිර්දේශ පත්‍රය තුළ ප්‍රධාන වශයෙන් අධ්‍යයන ප්‍රවේශ 7ක් ගැන අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් මේ අධ්‍යයන ප්‍රවේශ 7න් මම දරුවෝ සාකච්ඡා කරන්න මේකෙන් දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය ගැන. ඉතින් අපිට ඕන නම් මේ අධ්‍යයන ප්‍රවේශ බෙදාගත්තේ ප්‍රධාන කොටස් දෙකකට. මොකක්ද ඒ? එකක් තමයි සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශ සහ නූතන අධ්‍යයන ප්‍රවේශ. එහෙනම් දරුවනේ මම අද මුලින්ම සාකච්ඡා කරන අධ්‍යයන ප්‍රවේශය මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය අපි ගන්නේ සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශයක් විදිහට. ඉතින් දරුවෝ මම මේකේ සාකච්ඡා කළේ ලකුණු 3කට අදාළව. අපි මේක ලකුණු 20ක ප්‍රශ්නයක් මේක.
දැන් 2020 අවුරුද්දේ අපේ පළවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බේ තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය. ඒකේ ලකුණු ලබා දීමේදීත් ප්‍රවේශයට ලකුණු කිහිපයක් දෙනවා. ඉතින් මෙතනත් ඒ වගේ ප්‍රශ්නයක් ඉදිරියේදී විභාග ආවොත් එහෙම අපේ අධ්‍යයන ප්‍රවේශයට යන්න කලින් අපි මේකට ප්‍රවේශයක් ගත යුතුයි. එහෙනම් මම දැන් මේ සාකච්ඡා කළේ මේ ප්‍රවේශය පිළිබඳ දරුවනි. ඉතින් අධ්‍යයන ප්‍රවේශ 7ක් තියෙනවානේ. මේකෙන් කොයි අධ්‍යයන ප්‍රවේශයවත් අපිට මේ ප්‍රවේශයක් මේ වගේ ප්‍රවේශයක් ලියලා මේකම අනිවාර්ය නෑ. මේ වගේ ප්‍රවේශයක් අරගෙන අපි සාකච්ඡාවට ආවට පස්සේ අපිට ඒ ලකුණු තුනත් අපිට ගන්න පුළුවන්. එහෙමනම් දරුවනේ මම අවසන් කරේ අධ්‍යයන ප්‍රවේශ අදාළ දරුවනේ ප්‍රවේශය ගැන. ඊට පස්සේ අපි වැදගත්ම කාටෙමු දරුවනේ. ඊළඟ කාලේ තමයි මේකේ අන්තර්ගතය. අන්තර්ගතය කියන්න පුළුවන් නම් සාකච්ඡාව කියන්න පුළුවන්. අපි නමුත් උත්තර ලියද්දි මේ නම් කර ලියන්නේ නැහැ. මේවා නම් කරලා තියෙන්නේ ලකුණු ලබා ගැනීමේ පහසුවට. ඉතින් දරුවනේ මේ අන්තර්ගතයේ සාකච්ඡාවකදී මම ප්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරනවා. ඒකේ පළවෙනි කාරණය තමයි දරුවෝ මම මුලින්ම ගන්නෙ මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය ගැන හැඳින්වීමක් කරනවා. ඒ වගේම දරුවනේ ඊට පස්සේ මම දෙවෙනි තුන්වෙනි කාරණා ගත්තොත් එහෙම අන්තර්ගතය තුල මේ ප්‍රවේශයේ භාවිතාවු අය ගැන කතා කරනවා. ඒ වගේ මේකේ මූලික ලක්ෂණ ගැන කතා කරනවා. ඉතින් පුළුවන්කමක් තියෙනවා මේකේ විවේචන ඒ වගේම දරුවනේ වැදගත්කම සාකච්ඡාවක නිගමනයට යන්න පුළුවන්. එහෙමනම් අපි දරුවෝ මේකේ අන්තර්ගතයට එමු. මම මුලින්ම ගන්නවා මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ සම්බන්ධ හැඳින්වීමක් දරුවෝ. එතකොට මම මේ කාරණා තුනක් ගැන අවධානය යොමු කරලා තියෙනවා. මේ කාරණා තුනත් එක්ක ඡේදයක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් පළවෙනි කාරණේ කියන්නේ මේ අධ්‍යයන ප්‍රවේශය හැඳින්වීමේදී මොන වගේ අධ්‍යයන ප්‍රවේශයක්ද? කොයි කාලෙද භාවිතා වුනේ? ඉතින් මේ දාර්ශනික ප්‍රවේශයේ දරුවනේ දේශපාල විද්‍යාවේ තියෙන අපි කියනවා පැරණිම අධ්‍යයන ප්‍රවේශය. ඒ වගේම මේක සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශයක්. ඉතින් මේ අධ්‍යයන ප්‍රවේශය ආරම්භ වෙලා තියෙන්නේ ග්‍රීක යුගයේ. ඉතින් ග්‍රීක යුගයේ සිට දරුවනේ වර්තමානයේ දක්වාම 21 වන සියවස් දක්වාම දේශපාල විද්‍යාව තුළ පවත්නා අධ්‍යයන ප්‍රවේශයක් තමයි මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය. විශේෂයෙන්ම දරුවනේ 19 වන සියවස දක්වාම දේශපාල විද්‍යාවේ ප්‍රධානම අධ්‍යයන ප්‍රවේශය බවට පත් වෙන්නේ මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය. ඉන්දරුවේ මම කතා කරේ අන්තර්ගත පොඩි කරුණක් තමයි කතා කරේ ප්‍රවේශයක් විදිහට මේ දාර්ශනික ප්‍රවේශයට ප්‍රවේශයක් ගත්තා. ඉතින් ඒ ගැන අපි ඡේදයක් හදා ගන්නවා. ඒතර අපිට මේ දාර්ශනික ප්‍රවේශයේ ඉතුරු කාරණාවට ගොඩක් පහසුවක් වෙනවා. දරුවන් ඊට පස්සේ කතා කරනවා කාරණා දෙකක් ගැන. ඒකේ වැදගත්ම කාරණේ තමයි මේ ප්‍රවේශයේ භාවිත අය කවුද කියන එක. අපි දන්නවනේ මේ අධ්‍යයන ප්‍රවේශයේ පැරණිම අධ්‍යයන ප්‍රවේශයක් කිව්වනේ. එහෙනම් මේකේ ආරම්භයේ ගමන් කරන ග්‍රීක යුගයේ දක්වා. එහෙනම් මේ අධ්‍යයන ප්‍රවේශයේ භාවිත කරපු කවුද මේකේ සමාරම්භකයෝ? මේකේ ආරම්භකයෝ තමයි කවුද? අපි දන්නවා ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්. ඊට පස්සේ දරුවෝ මේන් පස්සේ යුරෝපා දේශපාලන චින්තකයෝ ඉන්නවා. සිසරෝ, සාන්ත ඔගස්ටින්, මැකියාවෙලි, තෝමස් හොබ්ස්, කාල් මාක්ස්, හේගල් මේ වගේ කට්ටිය මේ යුරෝපා චින්තකයෝ. ඊට අමතරව මේකට තව ඉන්නවා 20 වන සියවසේ චින්තකයෝ ඉන්නවා. විශේෂයෙන්ම අපි ගන්නවා මහත්මා ගාන්ධි, හෙනා ඇරෙන්ට්, ජෝන් රෝල්ස්, චාල්ස් ටේලර්, යංගන් හබමාස් වගේ අය. ඉන්දරෝ මේ කට්ටිය තමයි මේ දාර්ශනික ප්‍රවේශය භාවිත කරපු අය. අපි කියවනේ මේක ආරම්භයේ ඉඳන් 20 වන මේ වර්තමාන දක්වාම තියෙනවා කියලා. ඉතින් දරුවනේ මේ විදිහට මේ අය තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් දරුවෝ මෙයාගේ දර්ශනවාදී, මෙයාගේ අදහස්වල, මෙයාගේ දර්ශනවාදී යම් යම් වෙනස්කම් තියෙනවා දරුවෝ. යම් යම් වෙනස්කම් තිබුණත් මෙයාගෙන් හඳුනාගත හැකි පොදු ලක්ෂණ අපිට පොදු කරුණු දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද මේ පොදු කාරණා දෙක? ඒකේ පළවෙනි කරුණ තමයි දරුවනේ මේ අය කවුද? මේ අපි කියන්නේ මේ අය දේශපාලන විද්‍යාඥයින් නෙමෙයි. ඔය දේශපාලන විද්‍යාඥයෝ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ 20 වන සියවසේදී ඇමරිකානු දේශපාලන විද්‍යාව ආශ්‍රයෙන්. ඉතින් අපි මේ දාර්ශනික ප්‍රවේශයේ භාවිත වෙලා කියන්නේ අපි දේශපාලන විද්‍යාඥයෝ කියලා කියන්නේ නෑ. ඔවුන් කවුද දේශපාලන දාර්ශනිකයෝ. අපි ඔවුන්ට දේශපාලන විද්‍යාඥයෝ යයි නොකියමු. කවුද දේශපාලන දාර්ශනිකයෝ යයි කියමු. නැත්නම් චින්තකයෝ යයි කියමු. දෙවෙනි කාරණේ තමයි දරුවනේ මේ අය දේශපාලන ප්‍රපංචයන් දිහා බලලා තියෙන්නේ කොහොමද? අර අපි බලන විදිහට නෙමෙයි මේ කට්ටිය බලන්නේ ප්‍රතිමානීය විදිහට. මොකද ප්‍රතිමානීය කියලා කියන්නේ? ප්‍රතිමානීය කියලා කියන්නේ ලෝකයේ වඩා උසස් ස්ථානයක් බවට පත් කරන්න. ලෝකයේ වඩා උසස් ස්ථානයක් බවට පත් කරන්න පොදු අරමුණක් ගැන පොදු ඉරණමක් ගැන හිතීමට අපි කියනවා ප්‍රතිමානීය අරමුණු කියලා. ඒ කියන්නේ අපි හිතනවාට වඩා ඉතා උසස් අරමුණක් සඳහා හිත යොමු කිරීම. දරුවනේ මම ඔන්න ඔය කාරණේ අන්තර්ගතය තුළ දෙවෙනි කරුණ තමයි කතා කළේ. දැන් අපේ අන්තර්ගතේ මම කාරණා කිහිපයක් කියනවා කිව්වනේ. ඒකේ පළවෙනි කරුණ දරුවෝ මම කියේ මොකද්ද? දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ හැඳින්වීමක් කළා. ඊට පස්සේ දුවේ පුතේ අපි දෙවෙනි කාරණේ කතා කරේ මේ අධ්‍යයන ප්‍රවේශයේ භාවිත කරපු මේ දාර්ශනිකව සම්බන්ධව කතා කළේ. ඊට පස්සේ මම තුන්වෙනි කරුණ දරුවෝ ගන්නවා මේක තමයි වැදගත්ම කාරණේ මේ ප්‍රවේශයේ තියෙන. මේ කරුණ ලිව්වේ නැත්නම් ගොඩක් අපිට අඩු වෙයි. මේක බලාපොරොත්තු වෙන කාරණයක් මේ ප්‍රවේශය මොකද්ද මේ
මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ මූලික ලක්ෂණ ගැන. මෙහෙමයි දරුවනි. දැන් මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ මූලික ලක්ෂණ කතා කරන කලින් අපි මුලින්ම දර්ශනවාදී ලක්ෂණ කිහිපයක් තියෙනවා දරුවනි. ඉතින් අපි බලනවා මේ දර්ශනවාදී ලක්ෂණ මොනවද? අන්නේ දර්ශනවාදයේ තියෙන ලක්ෂණ දේශපාලන දර්ශනවාදයේ පවතිනවද බලන්න තියෙන්නේ. එනෝ දරුවනි මේ දර්ශනවාදයේ තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් හඳුනාගත්ත හැකි. ප්‍රධාන ලක්ෂණ තුන. එකක් තමයි දරුවනි ලෝකයේ පිළිබඳ අතිමූලික ප්‍රශ්න ඇසීම. දෙවෙනි කාරණය ප්‍රතිමාන ඉලක්ක පිළිබඳව අවධානය යොමු කිරීම. අනෙක් කාරණේ තමයි ලෝකයේ තේරුම් ගන්න භාවිතා කරන සංකල්පවල අර්ථය පැහැදිලි කිරීම. ඉතින් මේවා තමයි මේ දර්ශනවාදී ලක්ෂණ. අපි එහෙනම් දෙවිපතේ බලමු මේකෙන් පස්සේ මේ කොහොමද මේ දර්ශනවාදයේ තියෙන මේ ලක්ෂණය කොහොමද? ඒක කොහොමද දේශපාලන විද්‍යාවේ මේ දර්ශනවාදයේ තියෙන්නේ කියන එක. රයිට්. අපි එහෙමනම් ගන්නවා පළවෙනි කාරණේක. ලෝකයේ පිළිබඳ අතිමූලික ප්‍රශ්න ඇසීම. ඉන්දරුවනේ දේශපාලන දර්ශනවාදයේ පවතින ප්‍රධානතම ලක්ෂණයක් තමයි ලෝකයේ ගැන අතිමූලික ප්‍රශ්න ඇසීම. ඒ කියන්නේ දරුවනේ දැන් දර්ශනවාදීන් අනිත් අය වගේ නෙමෙයි. ඒ අය ලෝකයේ සම්බන්ධ අතිමූලික ප්‍රශ්න. ඒ කියන්නේ අනෙක් අය අහන්නේ නැති, අනෙක් අය අහන්නේ නැති ගැඹුරටම යන ප්‍රශ්න අහනවා. මොනවද මේ ප්‍රශ්න? මොකද්ද? ලෝකයේ කියන්නේ කුමක්ද? ලෝකයේ පැවැත්ම යන්නේ අර්ථය කුමක්ද? ලෝකේ අපිට ඥානනීය කරන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්ද? මනුස්ස ජීවිතයේ අර්ථ මෙවැනි ප්‍රශ්නයි අහන්නේ. ඒ නිසා මේක තමයි දර්ශනවාදී ලක්ෂණය. ඒ අනුව දරුවනේ දේශපාලන දර්ශනවාදී ලක්ෂණය මොකද්ද? දේශපාලන දර්ශනවාදී ලක්ෂණය තමයි දේශපාලනීය පිළිබඳ අතිමූලික ප්‍රශ්න ඇසීම. මොනවද මේ දේශපාලනීය සම්බන්ධව පවතින අතිමූලික ප්‍රශ්න? අපි කියනවා දේශපාලනීය කියන්නේ කුමක්ද? රාජ්‍ය කියන්නේ කුමක්ද? රාජ්‍ය පවතින්නේ කවර පරමාර්ථයක් සඳහාද? දරුවෝ මේ විදිහට මේ දේශපාලන දර්ශනවාදී මොකද කරන්නේ? දේශපාලනීය ගැන අතිමූලික ප්‍රශ්න අහනවා. ඒ නිසා දරුවනේ අපි මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි දේශපාලනීය පිළිබඳ අතිමූලික ප්‍රශ්න ඇසීම දරුවනේ. අපි මේ කතා කරේ මේ අධ්‍යයන ප්‍රවේශයේ තියෙන ප්‍රධානතම ලක්ෂණය දේශපාලනීය පිළිබඳ අතිමූලික ප්‍රශ්න ඇසීම කියන එක. අපි ඊළඟ ලක්ෂණ දෙකකට යමු. අපේ දෙවෙනි ලක්ෂණය අපි අරගෙන තියෙන්නේ මොකද ප්‍රතිමානීය අරමුණු කෙරෙහි අවධානය කිරීම. දැන් දරුවනේ මේ දර්ශනවාදයේ විශේෂයෙන් දර්ශනවාදීන් ඉතින විශේෂ ලක්ෂණය තමයි ඒ අය ලෝකයේ තේරුම් ගන්න භාවිතා ලෝකයේ තේරුම් ගනිද්දී ඔවුන් ඒවයි ප්‍රතිමානීය අරමුණු කෙරෙහි. ඒ කියන්නේ ප්‍රතිමානීය කියලා කියන්නේ කලින් කිව්ව විදිහට අනුව ලෝකයේ හොඳ ස්ථානයක් බවට පත් කරන්න. ලෝකයේ වඩා උසස් ස්ථානයක් බවට පත් කරන්න පොදු ඉරණමක් ගැන පොදු යහපතක් ගැන සිතීම. ඉතින් එවැනි ඒවාට කියනවා ප්‍රතිමානීය අරමුණු කියලා කියනවා. ඒක තමයි මේ දර්ශනවාදී ලක්ෂණය. ඉන්දරුණේ දේශපාලන දර්ශනවාදුත් ඒ වගේ තමයි මේ දේශපාලනීය පිළිබඳ ප්‍රතිමානීය අරමුණු කෙරෙහි අවධානය යොමු කරනවා. එහිදී අපි හිතනවාට වඩා ඉහළ අරමුණක් සඳහා හිත යොමු කරනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දර්ශනවාදීන් ප්‍රතිමානීය අරමුණක් තමයි මිනිස්යා පවතින්නේ කවර අරමුණක් සඳහාද කියන එක. ඒ වගේම මිනිස්යා ක්‍රියාකෘතිය කෙසේද? මිනිස්යාගේ චර්යාව සකස් වීතේ කවර උසස් අරමුණක් සඳහාද? මේ විදිහට දරුණේ මේ දර්ශනවාදීන් බලන්නේ ප්‍රතිමානීය අරමුණකේ තමයි සැලකිලිමත් වෙන්නේ. ඒක දර්ශනවාදී ලක්ෂණය. ඉතින් අර කලින් කිව්ව විදිහට ඒ අනුව දේශපාලන දර්ශනවාදීත් මේ ලක්ෂණය තියෙනවා. දේශපාලන විද්‍යාවෙත් මේ දාර්ශනික උනන්දුවක් දක්වන්නේ දේශපාලනීය ප්‍රතිමානීය අරමුණු කෙරෙහි. උදාහරණයක් කිව්වොත් එහෙම දරුවනේ දේශපාලන විදිහින් ගත්තොත් එහෙම දේශපාලන ජීවිතයේ අරමුණ කුමක්ද කියද්දී ඇරිස්ටෝටල් මෙහිදී යෝජනා කරන උදාහරණයක් විදරුවනේ පොදු යහපත ඇති කිරීම. ඉතින් මේ ඇරිස්ටෝටල් යන ජීවගුණයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මොකද්ද මේ පොදු යහපත ඇති කිරීම. ඒ නිසා මේක ප්‍රතිමානීය අරමුණක් දරුවනේ. ඒ වගේම තවත් අපි කාරණයක් ගත්තොත් එහෙම දේශපාලන ක්‍රියාකාරීත්වයේ අරමුණ කුමක්ද කියද්දී මොනවාද අරමුණ? සමානාත්මතාවය ඇති කිරීම, නිදහස ඇති කිරීම, අයිතිවාසිකම් ඇති කිරීම, පීඩනයෙන් සාද මිදීම මේවා තමයි ප්‍රතිමානීය අරමුණ. ඒ නිසා දරුවනේ දේශපාලන දර්ශනවාදී ලක්ෂණය තමයි දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ ප්‍රතිමානීය අරමුණු කෙරෙහි සැලකිලිමත් වීම. ඒක අපේ දෙවෙනි ලක්ෂණය. ඉතින් දරුවනේ මේකෙන් පස්සේ අපි ඊළඟ කාරණයක් ගන්නවා ඊළඟ ලක්ෂණය තුන්වෙනි ලක්ෂණය. මොකද මේ තුන්වෙනි ලක්ෂණය? ලෝකයේ තේරුම් ගන්න භාවිත කරන සංකල්පවල අර්ථය පැහැදිලි කිරීම දර්ශනවාදයේ තියෙන ලක්ෂණයක් දරුවනේ. ඒ කියන්නේ මේ කට්ටිය විශේෂයෙන් අනිත් අය වගේ සංකල්ප අර්ථයෙන් ගැඹුරටම හොයාගෙන යනවා දරුවනේ. ඉතින් ඊයනෝ දේශපාලන දර්ශනවාදිනුත් ඒ වගේ තමයි දේශපාලනය තුළ අපි විවිධ සංකල්ප භාවිතා කරනවා. දේශපාලනට විවිධ සංකල්ප භාවිතා කරනවා. ඒ විවිධ සංකල්ප වල මොකද කරන්නේ? අර්ථය අපි හොයනවා. දැන් අපි සාමාන්‍යයෙන් දේශපාලන විද්‍යාවේදී භාවිත කරනවා රාජ්‍ය ගැන, සමානාත්මතාවය, නිදහස. අපි මේවා භාවිත කළාට දරුවනේ අර්ථය හොයන්නේ නැහනේ. නමුත් මේ දාර්ශනික ප්‍රවේශයේ මේ දර්ශනවාදී ලක්ෂණය තමයි මේ සංකල්පවල අර්ථය ගැඹුරටම හොයාගෙන යනවා. ඉතින් ඒ නොදැන අපි සාකච්ඡා කළේ මේ අධ්‍යයන ප්‍රවේශයෙන් ප්‍රධානම කාරණේ කතා කළේ
ඉතින් අපිට පොඩි වෙලාවකුත් මේකට ගත වුණා. මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ තියෙන මූලික ලක්ෂණ පිළිබඳව දරුවනේ. එහෙමනම් දැන් අපි දැනට අපි ගත්තොත් එහෙම අන්තර්ගතය තුල මම කාරණා කිහිපයක් සාකච්ඡා කළා දරුවනේ. පළවෙනි කාරණය අපි දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ හැඳින්වීමක් කළා. මේක මොන වගේ අධ්‍යයන ක්‍රමයක්ද? කොයි කාලද ආරම්භ වුණේ? ඒ වගේ විස්තරයක් කිව්වා. දෙවෙනි කාරණේක භාවිත කරපු දේශපාලන චින්තකීන් සම්බන්ධව කතා කළා. දැන් මේ තුන්වෙනි කාරණේ කතා කරේ මොකද්ද? තුන්වෙනි කාරණේ කතා කළේ දරුවනේ මේ අධ්‍යයන ප්‍රවේශයේ ප්‍රධානම කාරණේ තමයි මූලික ලක්ෂණ ගැන. ඉන්ද්‍රිය පුතේ අපි ඊළඟට මේ කාරණා තුන අපිට ඡේද තුනකට වගේ හදාගෙන හොඳ ලිව්වොත් එහෙම අපිට ලොකු ලකුණක් ගන්න පුළුවන්. ඉතින් මේක අපි තවදුරටත් මේ අධ්‍යයන ප්‍රවේශයේ දරුවෝ සාකච්ඡා කළොත් එහෙම මේ අධ්‍යයන ප්‍රවේශයේ අපි තවත් කාරණා දෙකක් ගැන අවධානය යොමු කරනවා. මේකේ වැදගත්කම. ඊටාම කීටින් හරි වැදගත්කම දක්වන්න පුළුවන්. ඉතින් ප්‍රධානම වැදගත්කමක් දරුවනේ මේ අධ්‍යයන ප්‍රවේශයේ තියෙන ලෝකයේ වඩා උසස් ස්ථානයක් බවට පත් කරන්න අවශ්‍ය කරන අනුබල දෙන්නේ මේ ප්‍රතිමානීය අරමුණු. අපිටත් ප්‍රතිමානීය අරමුණු තිබිය යුතුයි. ඉතින් මේ මගින් තමයි උසස් අරමුණු කරා යොමු කරන්නේ. ඉතින් මේ දේශපාලන දාර්ශනික ප්‍රවේශයේ ලක්ෂණයනේ ප්‍රතිමානීය අරමුණු කියලා සැලකිලිම එකට ප්‍රතිමානීය ප්‍රවේශය කියන්නේ. ඒ නිසා මේකේ ප්‍රධාන වැදගත්කමක් තමයි ලෝකයේ වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීමට අනුබල දෙන්නේ මේ ප්‍රතිමානීය අරමුණු මගින්. ඒ වගේ මේ හරහා ගොඩනගන සංකල්ප ඊට උසස් සංකල්ප සමානාත්මතාවයේ තිබිය යුතුයි. අයිතිවාසිකම් තිබිය යුතුයි. ඒ වගේ දේවල්. දරුවනේ මේ විදිහට මේකේ වැදගත්කමත් අපිට කෙටියෙන් හෝ අවසානයේදී දක්වන්න පුළුවන්. ඒ විතරක් දරුවනේ නෙමෙයි මේකේ තවත් කාරණයක් අපි සාකච්ඡා කළ යුතුයි. මේකේ තියෙන විවේචන. විශේෂයෙන් මේ අධ්‍යයන ප්‍රවේශය ග්‍රීකෝගේ ආරම්භ වෙලා වර්ධනය වෙන දරුවනේ 19 වන සියවසෙන් පස්සේ 20 වන සියවසේ මැද භාගයේදී මොකද වෙන්නේ? චර්යාවාදී ප්‍රවේශය එහෙම නැත්නම් විද්‍යාත්මක ප්‍රවේශයේ ආරම්භයත් එක්ක මොකද වෙන්නේ? මේ අධ්‍යයන ප්‍රවේශයේ දෙඩලස් විවේචනය කරනවා. විශේෂයෙන් මේ චර්යාවාදීන් විවේචනය කළා මේ දාර්ශනික ප්‍රවේශය කියන එක මේ දාර්ශනික ප්‍රවේශය ප්‍රතිමානීය අරමුණු මගින් මඟ පෙන්වන දෙයක්. ඒ නිසා මේක අවිද්‍යාත්මකයි. මේකේ පුද්ගල බද්ධයි. මේකේ නිගමන මනෝමූලිකයි. ඒ නිසා උන්ගේ ප්‍රධාන විවේචනයේ බවට පත් වුණේ දේශපාල විද්‍යාව මේ අවිද්‍යාත්මක දේශපාල විද්‍යාව අධ්‍යයනය ඉවත් වී යුතුයි කියලා මේ කට්ටිය තරක කළා. ඒ නිසා දරුවෝ මේකට විවේචනත් එල්ල වුණා. අනික දරුවනේ මේ අධ්‍යයන ප්‍රවේශයේ තවත් විවේචනයක් තමයි මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ ප්‍රායෝගික දේශපාලන වෙන් වෙලා තියෙන්නේ. ඒකත් මේකට තියෙන විවේචනයක් දරුවනේ. ඉතින් මේ විදිහට අපි මේ අන්තර්ගතය තුල අපි ප්‍රධාන කාරණා දරුවෝ පහක් විතර සාකච්ඡා කළා. අධ්‍යයන ප්‍රවේශයේ හැඳින්වීම, ඒ වගේම භාවිත කරපු චින්තකයෝ නැත්නම් දාර්ශනිකයෝ මූලික ලක්ෂණ ගැන කතා කළා, වැදගත්කම, විවේචන. ඉතින් ඔන්න ඔය කාරණා පහ අපිට අන්තර්ගතයේ ලකුණු 15ක් ගන්න ගොඩාක් ප්‍රමාණවත් වෙනවා. එහෙමනම් දරුවනේ අපි අවසාන වශයෙන් තවත් අපිට අනිවාර්ය ලිවිය යුතු කාරණයක් තියෙනවා නිගමනය. ගොඩාක් ඔය දරුවෝ නිගමන ලියන්නේ නැහැ. එක්ක වෙලා මදිනවා නැත්නම් දන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම දරුවෝ නිගමනයේ ලිවි නැත්නම් ලකුණු 20ක් නම් 20න් ලකුණු හම්බෙන්නේ නැහැ. නිගමනයේ නැතුව තමයි ලකුණු හම්බෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මතක තබා ගත යුතු ඕනෑම ප්‍රශ්නයක නිගමනයක් ලියන්න. නිගමනයක් කියන්නේ මොකද්ද? ඉහත කරුණු සාරාංශ කිරීම. සහ තවත් කරුණු තියෙන අපිට ලියන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් මේකෙත් අපි සාරාංශ කිරීමක් කළොත් එහෙම තවත් කාරණාත් එක්ක දාර්ශනික ප්‍රවේශයේ දේශපාල විද්‍යාව තියෙන පැරණි අධ්‍යයන ප්‍රවේශයක්, ඒ සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශයක් මේක මුල් කාලේ වැදගත් වුණා. විශේෂයෙන්ම 19 වන සියවස් දක්වා දේශපාල විද්‍යාවේ ප්‍රධාන අධ්‍යයන ප්‍රවේශයේ බවට පත් වුණේ මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය. නමුත් දරුවෝ මේ අධ්‍යයන ප්‍රවේශයේ 20 වන සියවසේදී මොකද වෙන්නේ? විවේචනයට ලක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම එහෙම විවේචන චර්යාවාදීන්ගේ විවේචන. නමුත් දරුවෝ මේක විවේචනයට ලක් වුණත් මේක ඉවත් වෙන්නේ නැහැ දේශපාල විද්‍යාඥයන්. නැවත වතාවක් මතුවෙනවා. විශේෂයෙන්ම 1971 දී මේ ජෝන් රෝල්ස් පොතක් ලියනවා යුක්තිය පිළිබඳ න්‍යාය theory of justice කියන එක. ඉතින් මේ පොතෙන් පස්සේ මේ දාර්ශනික ප්‍රවේශයේ වැදගත්කම යලිත් මතුවන. අපි අර කලින් කතා කරේ 20 වන සියවසේ දේශපාලන චින්තක හැනා ඇරෙන්ට්, බීකින ජෝන් රෝල්ස්, චාල්ස් ටේලර් මේ වගේ කට්ටියත් අදහස් දක්වන්න පටන් ගත්තා. ඒ නිසා දරුවනේ මේ විදිහට අදත් මේ අධ්‍යයන ප්‍රවේශයේ වැදගත්කම පවතිනවා දරුවනේ. ඒ නිසාම දේශපාල විද්‍යාවේ ආරම්භයේ සිටම වර්තමානයේ දක්වාම පවතින අධ්‍යයන ප්‍රවේශයක් විදිහට අපි මේ දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය හඳුන්වන්න පුළුවන්. එහෙමනම් දීපුතේ මේක සාකච්ඡා කළා කොටස් තුනම. එහෙනම් මේකේ හොඳ උත්තරයක් ලබා ගන්නම් අර කිව්ව විදිහට ප්‍රවේශයක්, ඒ වගේම අන්තර්ගතයක් සහ නිගමනයක් එක්ක පිළිතුරක් සකස් කරගන්න ඒකෙන් අපිට පුළුවන් වෙන හොඳ ලකුණක් ලබා ගන්න. එහෙමනම් දරුවනේ අපි මේ ප්‍රශ්නය සාකච්ඡාල අවසන් කරනවා. එයින් පස්සේ දරුවනේ අපිට කතා කරන්න අපි ඊළඟ ප්‍රශ්නට අවධානය යොමු කරමු. ප්‍රශ්නාංග 2. ප්‍රශ්නාංග 2 තියෙන්නේ තවත් වැදගත්ම අපි අධ්‍යයන ප්‍රවේශයක් දේශපාල විද්‍යාව අධ්‍යයනය කිරීමේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය. දැන් මෙතන වචන දෙකක් තියෙනවා විද්‍යාත්මක චර්යාවාදී කියලා. මෙහෙමයි දරුවනේ. මේ විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රධානම අධ්‍යයන ප්‍රවේශය තමයි චර්යාවාදී ප්‍රවේශය. ඒකයි මෙතන විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය කියන්නේ. ඉතින් දේශපාල විද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා තියෙන තවත් අපි වැදගත්ම අධ්‍යයන ප්‍රවේශයක් තමයි විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය.
දරුණයි බලමු එහෙමනම් කොහොමද විද්‍යාත්මක ප්‍රවේශය හරි විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය අරමින් හරි අපිට විභාගයේදී ප්‍රශ්නයක් ආවතර කලින් පිළිතුරේ වගේ කොහොමද අපි පිළිතුරක් උත්තරයක් සකස් කරගන්නේ කොහොමද කියන එක. දැන් අපි යම් ප්‍රමාණයක් කතා කරලා තියෙන නිසා අපි යම් කරුණු ටිකක් දන්නවා. ඒ ආකෘතිය අනුව තමයි පිළිතුර සකස් කරගන්න දරුවනේ. එහෙමනම් අපි මූලික වශයෙන් අර පළවෙනි කාරණේ යොමු කරන අවධානය දරුවනේ මූලික කරුණ මොනවද කියන එක මේ පිළිතුරේ අඩංගු වූ කාරණා කිහිපයක තිබිය යුතුයි. මුලින්ම අර කලින් කිව්ව විදිහට අපිට පුළුවන් නම් අධ්‍යයන ප්‍රවේශ පිළිබඳව හැඳින්වීමක් කරන්න. අර කලින් ආකාරයට. ඊට පස්සේ මේකේ සාකච්ඡා කළ යුතු අතුලත් වී යුතු කාරණා ප්‍රධානම දරුවෝ කිහිපයක්ම තියෙනවා. ප්‍රධාන කාරණා තුනක් ගැන අවධානයක් යොමු කරලා තියෙනවා. මේකෙන් දෙකක් වැදගත් අන්තිම දෙක. මුලින්ම අර දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශයේ හැඳින්වුවා වගේ මෙහිදී මම මේකට ප්‍රවේශයක් විදිහට මේ විද්‍යාත්මක ප්‍රවේශයට ඒ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය හැඳින්වීමක් කරනවා. ඊට පස්සේ මේක වැදගත්ම කාරණා දෙක තමයි මම ගන්නේ. දෙවෙනි කාරණේ විද්‍යාත්මක ප්‍රවේශයේ පිළිබඳව විස්තර කරනවා. ඒ වගේම චර්යාවාදී ප්‍රවේශයේ පිළිබඳව අපි විස්තර කරන්න ඕන. මේ කරුණුත් එක්ක අපි නිගමනයට ගියාම කලින් පිළිතුරේදී වගේ අපිට පිළිතුරක් සකස් කරන්න පුළුවන් දරුවනේ. එහෙනම් අපි අපේ ප්‍රශ්නේ සාකච්ඡාව පටන් ගමු. අපි දන්නවා කලින් විදිහට පිළිතුරේ කොටස් තුනක් තියෙනවා. අපි අවධානය යොමු කරමු පළවෙනි කොටසට ප්‍රවේශයට හැඳින්වීමට. ඉන්දරුවනේ මම මෙතන හැඳින්වීම සාකච්ඡාන උත්සාහ කරන්නේ හේතුව අධ්‍යයන ප්‍රවේශ සම්බන්ධව තමයි හඳුන්වන්න කියලා තියෙන්නේ. අපි කලින් පිළිතුරේදී අධ්‍යයන ප්‍රවේශ හැඳින්වුවා ඒ කොටසම මෙතෙන්ට දරුවෝ අදාළ කරගන්න. ඒ කාරණේම ඒ කියන්නේ දේශපාලන සමාජ විද්‍යාවක්, පැරණිම සමාජ විද්‍යාව, අධ්‍යයන ප්‍රවේශත් ග්‍රීක යුගයේ දක්වා ගමන් කරනවා. 20 වසරේදී වර්ධනය වෙලා තියෙනවා කියන එක. ඔය කියන කාරණා දරුවෝ. ඉතින් ඊට පස්සේ අපි කියනවා දේශපාලන විද්‍යාව තුළ වෙනස් වෙලා තියෙන. ඒකට න්‍යාය හා තේමා පමණක් නෙවෙයි. අධ්‍යයන ප්‍රවේශත් වෙනස් වෙලා තියෙනවා. යනවා දේශපාලන විද්‍යාව කියන්නේ පුළුල් විෂයපතයකින් සහ අධ්‍යයන ප්‍රවේශ ගණනාවකින් සමන්විත වෙච්ච අධ්‍යයන ප්‍රවේශයක් දරුවනේ. ඉතින් මේ අධ්‍යයන ප්‍රවේශ කීපයක් භාවිත වෙනවා. ඉතින් ඒ නිසා අපි මේක විස්තර කිරීමක් ගොඩාක් කරන්න අවශ්‍ය වෙන්නේ කලින් සටහනම ඇතුළත් කරගන්න දරුවනේ. ඒ නිසා මේ අපි ඒක අවසන් කරමු මේ කාරණේ හේතුව කලින් සටහනම ගමු. ඒ නිසා අපි මේ කතා කළේ විද්‍යාත්මක ප්‍රවේශ දාල ප්‍රවේශය ගත්තේ හැඳින්වීමක් කරන එක අධ්‍යයන ප්‍රවේශ ගැන. දැන් මේකේ වැදගත්ම කොටස අපි මෙහිනම් දෙවෙනි කොටස ගමු අන්තර්ගතය. දැන් මේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශ දරුවෝ කතා කරද්දී මේකේ අන්තර්ගතය තුල මම ප්‍රධාන කාරණා දරුවෝ තුනක් කතා කරනවා. එකක් තමයි පළවෙනි කාරණේ කතා කරනවා මේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ හැඳින්වීමක් ගන්නවා. කලින් දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශය ගත්තා වගේ. මොන වගේ අධ්‍යයන ක්‍රමයක්ද කොයි කාලද ආරම්භ වුණේ? ඒ වගේ කරුණු කිහිපයක් කතා කරනවා දරුවෝ. ඉතින් ඒක තමයි අපි මුලින්ම ගන්නෙ. ඊට පස්සේ මම මේකෙන් පස්සේ සාකච්ඡාන කාරණා දෙකක් තියෙනවා. මුලින් පෙන්වුවා වගේ විද්‍යාත්මක ප්‍රවේශයේ විස්තර කිරීමත් චර්යාවාදී ප්‍රවේශයේ විස්තර කිරීමත් දරුවනේ. එහෙනම් අපි පළවෙනි කාරණේ කතා කරමු විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ හැඳින්වීම. මෙහෙමයි. මේ අධ්‍යයන ප්‍රවේශයේ මොන වගේ අධ්‍යයන ක්‍රමයක්ද? දැන් අපි අර දාර්ශනික ප්‍රතිමානීය ප්‍රවේශ නම් කිව්වේ සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශයක් කියලානේ. අපි මේ ප්‍රවේශයේ සලකන්නේ දරුවනේ නව අධ්‍යයන ප්‍රවේශයක්. විශේෂයෙන්ම 20 වන සියවසේදී ආරම්භ වන 20 වන සියවසේදී දේශපාලන විද්‍යාව අධ්‍යයනය සඳහා ආරම්භ වන අපි කියනවා මේක නව අධ්‍යයන ප්‍රවේශයක් දරුවනේ. ඉතින් මේ අධ්‍යයන ප්‍රවේශයේ දරුවනේ ප්‍රධාන අරමුණ බවට පත් උනේ මේක අර කලින් අධ්‍යයන ප්‍රවේශ වගේ නෙවෙයි. කලින් ඒකත් එක්ක දරුවෝ ගත්ත මේක ලොකු වෙනසක් තියෙනවා. මේ අධ්‍යයන ප්‍රවේශයේ අරමුණ දේශපාලන විද්‍යා අධ්‍යයනය ස්වභාවික විද්‍යාවක් වාගේ විද්‍යාවක් බවට පත් කිරීම. මෙන්න මේකයි මේ අධ්‍යයන ප්‍රවේශයේ අරමුණ දරුවනේ. දේශපාලන මොකද අරමුණ? දේශපාලන විද්‍යා අධ්‍යයනය ස්වභාවික විද්‍යාවක් වාගේ විද්‍යාවක් බවට පත් කිරීම. ඊන්දරුනේ මේ විද්‍යාත්මක ප්‍රවේශයේ තියෙන ප්‍රධානම න්‍යායික අධ්‍යයන ප්‍රවේශය තමයි චර්යාවාදී ප්‍රවේශය. ඉතින් චර්යාවාදී ප්‍රවේශය ගත්තාම චර්යාවාදී ප්‍රවේශය ඇමරිකානු දේශපාලන විද්‍යාව තුළ 20 වන සියවසේදී ආරම්භ වෙලා ජනප්‍රිය වෙන අධ්‍යයන ප්‍රවේශයක්. අන්න ඒ වගේ දරුවනේ මම මේ විද්‍යාත්මක ප්‍රවේශයේ පිළිබඳව දල හැඳින්වීමක් තමයි කතා කළේ. ඉතින් අපි එහෙමනම් මේ කරුණෙන් පස්සේ මේකේ ප්‍රධාන කාරණාවට දරුවෝ අවධානය යොමු කරමු. අපේ දෙවෙනි කරුණ ඒක තමයි වැදගත්ම කාරණේ. අපි එහෙනම් මුලින්ම විද්‍යාත්මක ප්‍රවේශය ගැන සාකච්ඡා කරලා විස්තර කරලා අපි චර්යාවාදී ප්‍රවේශය ගැන කතා කරමු. මෙහෙමයි. දරුවනේ විද්‍යාත්මක ප්‍රවේශය කතා කරද්දී මෙන්න මේ විද්‍යාත්මක ප්‍රවේශයේ ගොඩනැගිලා තියෙන්නේ ප්‍රධාන න්‍යායික තරක කිහිපයක් මත. මොකද පළවෙනි න්‍යායික තරකය? මේ විද්‍යාත්මක ප්‍රවේශයේ ගොඩනැගිලි ප්‍රධාන න්‍යායික තරකය තමයි දරුවනේ දැන් ඔය සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාව. ඔය සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාව උනන්දුවක් දක්වලා තියෙන්නේ මොකටද? සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාව උනන්දුවක් දක්වලා මොකටද? ආචාර විද්‍යාත්මක ඒ වගේම දරුවනේ දාර්ශනික ඒ වගේම නෛතික කියන තේමාවලට සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාව උනන්දුවක් දක්වලා තියෙන්නේ දාර්ශනික ආචාර විද්‍යාත්මක නෛතික වගේ තේමාවලට. ඒවා මොන වගේද?
ඒවා මොන වගේද? ඒවා යල් පෙන ගිය. ඒවා යල් පෙන ගිය පාරභෞතිකවාදී. ඒ කියන්නේ අවිද්‍යාත්මක ඒවා. ඒ නිසා එක න්‍යායික තර්කයක් මේ විද්‍යාන් ප්‍රවේශයේ. ඒ කියන්නේ සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාව අවධානයක් කළා තියෙන කියන්නේ අර කිව්ව දාර්ශනික ඒ වගේ ආචාර විද්‍යාව තේමා කියලායි කියන්නේ. දරුවෝ අනිත් න්‍යායික තර්ක අපි ගන්නේ ඊ ලංකාවේ අපි ගන්න දරුවෝනේ දැන් අපි ගත්තොත් එහෙම ආර්ථික විද්‍යාව. ඒ වගේම දරුවෝනේ මේ භූගෝල විද්‍යාව, මනෝවිද්‍යාවගේ විෂයන්, සමාජ විද්‍යාව විෂයන් ගත්තොත් එහෙම ඒ විෂයන් දරුවෝනේ ස්වභාවික විද්‍යාවන්ගේ ආభాසය ඇතිව නූතන සමාජ විද්‍යාවට පත් වෙලා තිබුණා. නමුත් දේශපාලන විද්‍යාව එහෙම වෙලා තිබුණේ නැහැ. දැන් මේකේ ඊළඟ න්‍යායික තර්කය තමයි දේශපාලන විද්‍යාව අධ්‍යයනයේද අර නූතන සමාජීය විද්‍යාවකට පත් කළ යුතුයි. ඉතින් මේ විද්‍යා ප්‍රවේශයේ ගොඩනගන්නේ මේ කියන න්‍යායික තර්ක දෙකක් එක්ක දරුවනේ. ඒකත් අපිට පුළුවන් නම් මේ විද්‍යාත්මක ප්‍රවේශයේ පිළිබඳව සඳහන් කරද්දී මුලින් සඳහන් කරන්න ඉතාම වැදගත් කාරණයක් වෙනවා දරුවනේ. ඊට පස්සේ පළමු දරුවෝ ඊළඟ කාරණේ විද්‍යාන් ප්‍රවේශයේ මම දෙවෙනි කාරණේ ගන්නවා. මේ දෙවෙනි කරුණ තමයි දරුවනේ ගන්නේ මේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ මූලධර්ම කිහිපයක් තියෙනවා දරුවනේ. ප්‍රධාන මූලධර්ම තුනක් පිළිබඳව මම අවධානය යොමු කරනවා. මොකද පළවෙනි කාරණය? දරුවෝ පළවෙනි කාරණේ අපි ගන්නේ පළවෙනි කාරණේ තමයි මේ අධ්‍යයනයේ අරමුණ. මේ විද්‍යාත්මක ප්‍රවේශයේ මේ කරද්දී අධ්‍යයනයේ අරමුණ මොකද්ද? අධ්‍යයනයේ අරමුණ තමයි ආනුභවික පර්යේෂණ මත පදනම් වුණු දත්ත හා සාක්ෂි මත ගොඩනැගුණු දැනුමක් ගොඩනැගීම. මේක අරමුණ තමයි මේක අධ්‍යයනයේ අරමුණේ විත්තේ ආනුභවික පර්යේෂණයෙන් ලබා ගන්නා. මොකද මේ ආනුභවික පර්යේෂණ කියන්නේ? ආනුභවික පර්යේෂණ කියන්නේ නිරීක්ෂණ සහ අත්හදා බැලීම් මාධ්‍යයෙන් කරන පරීක්ෂණ. ඒවා දරුවනේ අර කලින් ඒවා වගේ නෙවෙයි. ඒ කියන්නේ අර දාර්ශනික අවලෝකනය, තර්ක බුද්ධිවාදය. ඉතින් තර්ක කරලා ගොඩනගන දැනුම නෙවෙයි. ඒක අර දාර්ශනිකව කල්පනා කරලා හිතලා නිර්මාණික දැනුම නෙවෙයි. ඊට වඩා වෙනස් මේකේ දත්ත සාක්ෂිත් එක්ක දරුවනේ. අපි කියන ආනුභවික පර්යේෂණ. ඒ කියන්නේ අත්හදා බැලීම් මාධ්‍යයෙන් කරන පර්යේෂණ. ඉතින් ඒ නිසා මේ අධ්‍යයනයේ අරමුණ විය යුත්තේ ආනුභවික පර්යේෂණ විසින් ලබා ගන්නා සාක්ෂි සහ දත්ත මත පදනම් දැනුමක් ගොඩනැගීම. ඒක මේ විද්‍යාත්මක ප්‍රවේශයේ තියෙන එක මූල ධර්මයක්. ඊට දෙවෙනි මූල ධර්මයට ගියොත් එහෙම මොකද්ද මේ අධ්‍යයනයේ අරමුණ විය යුත්තේ? ඉතින් මේ විද්‍යාත්මක අධ්‍යයනයේ අරමුණ තමයි දරුවනේ දාලා තියෙන්නේ මේ ගොඩනගන දැනුම වාස්තවික විය යුතුයි. මේ විද්‍යාත්මක ප්‍රවේශයේදී ගොඩනගන දැනුම වාස්තවික. මොකද මේ වාස්තවිකයි කියන්නේ? මෙහි දරුවනේ වාස්තවික කියලා අදහස් කරන්නේ මේ අධ්‍යයනය කරන පරිශකයාගේ පෞද්ගලික, ඒ කියන්නේ ආත්මීය අගති විශ්වාස යනාදීන් තොරයි කියන එක දරුවනේ. කියන්නේ අධ්‍යයනය කරන්නාගේ ආත්මීය කරුණු, පුද්ගලික කාරණා මෙතන සම්බන්ධ වෙන්නේ නැහැ. කියන්නේ මෙතනදී ගොඩනගන දැනුම ඒ ආත්මීය විශ්වාස, අගති, ඒවෙන් අපි කියන නොකිලිටි දැනුමක් තමයි මෙහිදී නිර්මාණය කරන්නේ. ඒ අදහස් වලට පුද්ගලික අදහස් කරුණු බලපාලා නැහැ දරුවනේ. ඉතින් ඒ නිසා දරුවනේ මත අපි කතා කරන මෙතන කාරණය විද්‍යාත්මක ප්‍රවේශයේ තියෙන තවත් මූලධර්මයක් තමයි එහිදී ගොඩනගන දැනුම වාස්තවීය යුතු කියලා අපි කියනවා. මේක තවත් දරුවෝ මූලධර්මයක් මම ගන්නවා අවසාන වශයෙන් තුන්වෙනි කාරණය. දැන් මේ ආනුභවික පර්යේෂණ වඩා පහසු වෙන්නේ මොකද්ද? ආනුභවික දැන් දත්ත සාක්ෂි මත පදනම් වෙලා අධ්‍යයනය කිරීමේදී වඩා පහසු වෙන්නේ විශේෂයෙන්ම මේ රාජ්‍ය, ආණ්ඩුව, දේශපාලන ආයතන, දේශපාලන ඉතිහාසය වගේ මාතෘකා අධ්‍යයනය කිරීම නෙමෙයි දරුවනේ. පුද්ගලයන් සහ කණ්ඩායම් අධ්‍යයනය තමයි ගොඩාක් පහසු වෙන්නේ. හේතුව ඒවා අපිට පුළුවන් ආනුභවික පර්යේෂණ හරහා අධ්‍යයනය කරන්න පුළුවන්. උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම මැතිවරණවලදී ඡන්දදායකයන්ගේ ඡන්ද දීමේ රටාව ගැන. ඉතින් මේ වගේ දේවල් අධ්‍යයනය කළ හැකියි. ඉතින් මේකේ තියෙන එක මූලධර්මයක් තමයි මෙහිදී වඩා පහසු වෙන්නේ. අර රාජ්‍ය ආණ්ඩුව වගේ මාතෘකා වඩා අධ්‍යයනයට පහසු වෙන්නේ නැහැ. ඉතින් ආනුභවික අධ්‍යයනය කළ හැකි මාතෘකා තමයි මෙහිදී යොදා ගන්න වෙන්නේ. එහෙමනම් දීපතේ මම ඔය කතා කළේ විද්‍යාත්මක ප්‍රවේශය ගැනයි කතා කළේ. ඉතින් විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳව කතා කිරීමේදී මම කාරණා දෙකක් ඔස්සේ කරුණු කිව්වා. මේ විද්‍යාත්මක ප්‍රවේශයේ තියෙන න්‍යායික තර්ක දෙක කතා කළා. න්‍යායික තර්ක දෙකක් පිළිබඳව. මතක ඇති පළවෙනි කාරණේ අපි කතා කළේ අර සාම්ප්‍රදායික දේශපාලන විද්‍ය උනන්දුවක් දක්වලා තියෙන්නේ දාර්ශනික, ආචාර විද්‍යාත්මක, නෛතික තේමා ඒවා නිකන් පාරභෞතිකව අවිද්‍යාත්මකයි. ඊළඟ දෙවෙනි න්‍යායික තර්කයෙන් කිව්වේ දරුවනේ දේශපාලන විද්‍යාවද ස්වභාවික විද්‍යාවගේ ආభాසය ඇතිව නූතන සමාජ විද්‍යාවට පත් විය යුතුයි කියන එක. ඊයින් පස්සේ දරුවනේ අපි විද්‍යා ප්‍රවේශයේ මූලධර්ම තුනක් ගැන අවධානය යොමු කළා. ඒකේ පළවෙනි කාරණේ තමයි කිව්වේ මේක අරමුණ මොකක්ද කියන එක. අරමුණ වෙන්නේ ආනුභවික පර්යේෂණ තුලින් ලබා ගන්නා දත්ත හා සාක්ෂි මත පදනු දැනුමක් ගොඩනැගීම. ඒ වගේම දෙවෙනි කාරණයෙන් කිව්වා මෙහිදී ගොඩනගන විග්‍රහය වාස්තවික විය යුතුයි. තුන්වෙනි කාරණේ කිව්වා මේ අධ්‍යයනයට වඩා පහසු වෙන්නේ පුද්ගලයන් සහ කණ්ඩායම් අධ්‍යයනය කිරීම මිසක් අර රාජ්‍ය ආණ්ඩුව දේශපාලන ආයතන වගේ මාතෘකා නෙවෙයි දරුවනේ.
එහෙමනම් දීපතුවේ කතා කළේ විද්‍යාත්මක ප්‍රවේශය ගැන. අපි මේ අන්තර්ගතය තුල දැනටමත් මම කාරණා දෙකක් ගැන අවධානය යොමු කළා. මේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ හැඳින්වීමක් කළා දරුවනේ. ඒ වගේම දැන් විද්‍යාත්මක ප්‍රවේශය ගැනත් කතා කළා දරුවෝ. අපි එහෙනම් මේකේ ඊළඟ කොටසට අපි යමු චර්යාවාදී ප්‍රවේශය, විද්‍යාත්මක ප්‍රවේශය සහ චර්යාවාදය. දැන් මේ චර්යාවාදී ප්‍රවේශයත් අපි සාකච්ඡා කරද්දී ඔයාලගේ පහසුවට අපි විශේෂයෙන් ගුරුවත් පොතේ මේ සටහන් තියෙනවා. ඒ අනුව චර්යාවාදී ප්‍රවේශයේ සාකච්ඡා කිරීමේදී මේක දරුවෝ කොටස් දෙකකට මම බෙදාගත්තා ලේසියට. ඉතින් ඔයාලා ඡේද වශයෙන් මේක ලිව්වහම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ කොටස් දෙකෙන් පළවෙනි එක මම මුලින්ම චර්යාවාදී ප්‍රවේශය ගැන හැඳින්වීමක් කරනවා. ප්‍රවේශයක් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ දරුවනේ චර්යාවාදී ප්‍රවේශයේ නව ප්‍රවණතා පිළිබඳව කතා කරනවා. ඒකේ අද විද්දි චර්යාවාදයට මොකද වෙලා තියෙන්නේ කියන කාරණය. ඒ නිසා මේ චර්යාවාදී ප්‍රවේශයේ කලින් කතා කරේ විද්‍යාත්මක ප්‍රවේශය ගැන. ඉතින් චර්යාවාදී කියලා කියන්නේ දරුවනේ මතක තියාගන්න විද්‍යාත්මක ප්‍රවේශයේ තියෙන ප්‍රධාන විධික්‍රමය. විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රධාන විධික්‍රමය තමයි චර්යාවාදී. අපි එහෙනම් චර්යාවාදී පිළිබඳ අපි හැඳින්වීමට එමු පළවෙනි කාරණේ විදිහට කිව්ව විදිහට. චර්යාවාදී ප්‍රවේශයේ හැඳින්වීම දරුවෝ. මම මෙහෙම කියන්නම්. පළවෙනි කාරණේ අපි කියන්නේ චර්යාවාදී කියලා කියන්නේ අපි කලින් කිව්ව විදිහට විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රධාන විධික්‍රමයේ දරුවනේ. ඉතින් මේ චර්යාවාදී ප්‍රවේශය අපි ආරම්භය ගත්තොත් එහෙම 1920 ගණන් වලදී ඇමරිකානු විශ්වවිද්‍යාල තුමේ චර්යාවාදී ප්‍රවේශය ආරම්භ වෙලා ඊට පස්සේ දරුවනේ 1950 ගණන් විදි ගොඩක් වර්ධනය වෙනවා. ඒක කොච්චරක්ද කිව්වොත් එහෙම දරුවනේ අපිට මේක ඉලක්කම් වලින් කියනට වඩා ඒ කාලේ චර්යාවාදී හඳුන්වලා තියෙනවා. මොකද්ද චර්යාවාදී විප්ලවය කියලා. ඉතින් මේ විදිහට අපේ චර්යාවාදී කියන අපිට හැඳින්වීමක් කර හැකි දරුවනේ. ඉතින් අපි මේ චර්යාවාදී ආරම්භය ගැන කතා කරා. විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රධාන විධික්‍රමය මේක ආරම්භ වුණේ 20 වන සියවසේ ඇමරිකානු විශ්වවිද්‍යාල තුලින්. අපි බලමු ඊළඟට මේකට අදාළව දරුවනේ චර්යාවාදී කියන්නේ මොකක්ද කියන එක. මොකක්ද මේ චර්යාවාදී කියන්නේ? චර්යාවාදී කියන්නේ දරුවනේ පුද්ගලයන්ගේ දේශපාලන චර්යාව අධ්‍යයනය කිරීම ප්‍රධාන ප්‍රස්තුතයේ ප්‍රධාන මාතෘකාව කරගත්තු අධ්‍යයන විෂය ධාරාව. ඉතින් මේ ප්‍රවේශය මොකද කරන්නේ? මේ ප්‍රවේශයෙන් කරන්නේ සමාජයේ මිනිසුන්ගේ දේශපාලන චර්යාව අධ්‍යයනය කිරීමත් ඒ සඳහා බලපාන සාධක අධ්‍යයනය කිරීමත් මෙහිදී කරන කාරණේ තමයි තනි පුද්ගලයන් දේශපාලනය තුළ හැසිරෙන ආකාරය අධ්‍යයනය කිරීමයි කරන්නේ. ඉතින් මම මේ චර්යාවාදී හැඳින්වීමේ ඉන්නේ. අපි මේක කිව්වා චර්යාවාදී කියන්නේ විද්‍යාත්මක ප්‍රවේශයේ ප්‍රධාන අධ්‍යයන ප්‍රවේශය කිව්වා. ආරම්භය සහ වර්ධනය කිව්වා. චර්යාවාදී කියන්නේ මොකක්ද කිව්වා. ඒ අපි ඊළඟ කාරණය. අපි දැන් කතා කරපු කාරණේ තමයි චර්යාවාදීන් කරන්නේ මොකක්ද? චර්යාවාදී ප්‍රවේශයෙන් කරන්නේ මේ මිනිසුන්ගේ දේශපාලන චර්යාව අධ්‍යයනය කිරීමත් ඒ සඳහා බලපාන සාධක අධ්‍යයනය කිරීම. අපි බලමු දරුවනේ මේක කොහොමද විස්තර කිරීමක් බලමු මේක. අපි දන්නවා මේ පුද්ගලයන් දේශපාලන සහභාගී වෙනවා. දේශපාලන තීරණ ගන්නවා. ඒ සඳහා බලපාන දේශපාලන මතවාද විශ්වාස පවතිනවා. ඒක තමයි දේශපාලන චර්යාව. මේ දේශපාලන චර්යාවලට පුළුවන් වෙනවා ආනුභවික පරිශ්‍රණ හරහා අධ්‍යයනය කරන්න පුළුවන්. චර්යාවාදී විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශයක්නේ. එහෙනම් මේ දේශපාලන චර්යාව ආනුභවික පරිශ්‍රමෙන් අධ්‍යයනය කළ හැකියි. ඒ අරහා අපිට ප්‍රමාණාත්මක දත්ත ලබා ගන්න හැකියි. අපි සංඛ්‍යාත්මක වශයෙන් දත්ත ලබා ගන්න හැකියි. අපි විද්‍යාවක දත්ත ලබා ගන්නවා. ඒ වගේම දේ පුතේ මේ දත්ත අපිට වර්ග කළ හැකියි. විශේෂයෙන් කොහොමද? අපි උදාහරණයක් කිව්වොත් මේ මැතිවරණයකදී ඡන්දය දීම සම්බන්ධව අපිට ප්‍රමාණාත්මක දත්ත පහසුවෙන් ලබා ගන්න හැකියි. දැන් චර්යාවාදී ප්‍රවේශයෙන් කරන්නේ මොකද්ද? පුද්ගලයන්ගේ දේශපාලන චර්යාව, දේශපාලන අපි හැසිරීම, දේශපාලන හැසිරීම අධ්‍යයනය කිරීම සහ ඒ සඳහා බලපාන සාධක අධ්‍යයනය කිරීම. ඉන්දරුනේ මේ පුද්ගලයාගේ දේශපාලන චර්යාව නැත්නම් මේ හැසිරීම අපිට පුළුවන් මේ ආනුභවික පරිශ්‍රණ අධ්‍යයනය කළ හැකියි. දැන් උදාහරණයක් අපි කිව්වොත් මේ මැතිවරණයකදී ඡන්දය දීම ගැන අපිට පුළුවන් ආනුභවික දත්ත ලබා ගන්න පුළුවන් පහසුම දරුවනේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙනම් අපි මේ කියන විදිහටම අපි කොහොමද ඡන්දදායකයන් හැසිරලා තින් මැතිවරණයේදී. එහිදී අපිට පුළුවන් දරුවනේ කොහොමද ස්ත්‍රීන්ගේ සහභාගීත්වය, ස්ත්‍රීන්ගේ හැසිරීම කොහොමද, පිරිමියාගේ හැසිරීම අපිට දත්ත ලබා ගන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ ඒ වගේ අපි ගත්තොත් එහෙම නාගරික, ඒ වගේම ග්‍රාමීය, අර්ධ නාගරික, වයස් මට්ටම් අනුව තරුණ අය කොහොමද හැසිරලා තියෙන්නේ. ඒ වගේම වයස්ගත අය කොහොම මේ දේශපාලනයේදී ක්‍රියා අපි මැතිවරණයකදී පුළුවන් අපි පහුගිය කාලේ මැතිවරණ පැවැත්තුවා. ඒ විවිධ මැතිවරණ වලදී දරුවනේ මේ හැසිරීම විවිධාකාරයි. ඉතින් අපි මේ චර්යාවාදී ප්‍රවේශයේ දරුවනේ ආනුභවික පරිශ්‍රණාරහා මේ පුද්ගලයන්ගේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කළ හැකියි. ඉතින් ඒවා දත්ත ලබාගෙන ආනුභාවික දත්ත ලබාගෙන ඒවා වර්ග කරලා ඒවා දරුවෝ විශ්ලේෂණය කරලා අවසානයේදී අපිට පුළුවන්කමක් ලැබෙනවා විශ්ලේෂණය ඒවාගේ ප්‍රවණතා ගැන, ඒ චර්යාවේ ප්‍රවණතා ගැන, ගති ලක්ෂණ ගැන විවිධ රටාවන් අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව පව ලැබෙනවා දරුවනේ.
එහෙනම් දීපති මම කතා කළේ මේ චර්යාවාදී ප්‍රවේශය සම්බන්ධව තමයි කතා කළේ. ඉතින් චර්යාවාදී ප්‍රවේශය ගැන කතා කරද්දී ඒකේ මම කොටස් දෙකකට බෙදාගත්තානේ. ඉතින් මේ කතා කළේ දරුවනේ චර්යාවාදී ගැන පොඩි හැඳින්වීමක් වශයෙන් මම මේක නම් කළා. මට මේක ලේසියි දරුවෝ මතක තියාගන්න. ඔය දරුවන්ටත් උත්තර ලිවීමේදී මේ කොටස් කරගත්තාම ලේසියි මතක නැත්නම් ගොඩාක් දේවල් මතක අමාරුයි අපිට. ඒ නිසා මේ චර්යාවාදී ප්‍රවේශයට තී චර්යාවාදී ප්‍රවේශය මම කරුණු කිහිපයක් කිව්ව නැවත වතාවක් මතක් කළොත් එහෙම චර්යාවාදී කියන්නේ ප්‍රධානම ප්‍රවේශයේ විද්‍යාත්මක ප්‍රවේශය. මේ ආරම්භ වුණේ 1920 ගණන් වල ආරම්භ වුණා නැත්නම් 20 වෙනි සියවසේ ආරම්භ වුණා. පස්සේ මේක 60 50 ගණන් වර්ධනය වුණා. චර්යාවාදී කියන්නේ මොකද්ද? ඒයින් කරන්නේ මොකද්ද? අපි උදාහරණයක මේක පැහැදිලි කරගත්තා. එහෙන් දරුවනේ මේක අපි අවසාන වශයෙන් චර්යාවාදී ප්‍රවේශය යටතේ ගන්නවා මේ චර්යාවාදී නව ප්‍රවණතා ගැන. ඉතින් චර්යාවාදී අපි කියවනේ මේ වර්ධනය වුණා කියලා පසු කාලෙත්. ඉතින් මෙහෙමයි. මේ චර්යාවාදී ප්‍රධාන දරුව නව ප්‍රවණතාවක් තමයි මේ අපි කලිනුත් මේක සඳහන් කළා පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වය අධ්‍යයනය කිරීම. මේ පුරවැසියන්ගේ දේශපාලන සහභාගීත්වය අධ්‍යයනය කිරීම චර්යාවාදී ප්‍රවේශයේ ප්‍රධානම ප්‍රවණතාවක් වුණා. විශේෂයෙන් මේක ඉතා වැදගත් කාරණයක් සැලකුවා. ඉතින් මේ විදිහට චර්යාවාදය අපි කියු විදිහට 20 වෙනි සියවසේ 1920 ගණන් වල ආරම්භ වුණා. පස්සේගේ 50 60 ගණන් වර්ධනය වුණා. පස්සේ කාලේ මොකද වෙන්නේ? 1900 දරුවනේ 70 ගණන් වෙද්දී මොකද චර්යාවාදය පසුබෑමට ලක් වුණා. නැත්තම් විවේචයෙන් ලක් වුණා මේ චර්යාවාදී ප්‍රවේශය. ඉතින් මම මෙතනදී නව ප්‍රවණතාවක් වශයෙන් මම පෙන්නුවා මුල්ම කාලේ චර්යාවාදී ගොඩාක් වැදගත් වුණා කිව්වනේ. එහිදී දේශපාලන සහභාගීත්වය අධ්‍යයනය කිරීම ප්‍රධාන වශයෙන් චර්යාවත් සිද්ධ වෙලා තියෙනවා. හේතුව ඒ දේශපාලන සහභාගීත්වය අර කලින් කිව් විදිහට ආනුභවික පරිශ්‍රණ හරහා අධ්‍යයනය කළ හැකියි. ඉතින් දරුවනේ ඊට පස්සේ මම මේකේ විවේචන කිහිපයකුත් කතා කරනවා. ප්‍රධාන දරුවෝ විවේචන කිහිපයක් තියෙනවා. අපි දන්නවා මේ චර්යාවාදී ප්‍රවේශයේ මගින් අධ්‍යයනය කරන පුද්ගලයන්ගේ දේශපාලන චර්යාව නැත්නම් හැසිරීමනේ. ඉතින් හැසිරීම පමණක් අධ්‍යයනය කිරීම මොකද වෙලා තියෙන්නේ? දේශපාල විද්‍යාව විෂයපතය පටු කරලා තියෙනවා. ඒක මේ චර්යාවාද විවේචනයක්. අනික දරුවනේ මේ දේශපාලන චර්යාව කියන එක දේශපාලන එක් පැතිකඩයක් පමණයි. අපි මීට කලින් පාඩමේදී ඉගෙනගෙන තියෙනවා දේශපාලන පැතිකඩවල්. දේශපාලන ආයතන, දේශපාලන භාවිත, ආණ්ඩුකරණය, දේශපාලන මතවාද, දේශපාලන චර්යාව. ඒ පැතිකඩයන් එකක් පමණයි මේ දේශපාලන චර්යාව. එහෙනම් අනිත් පැතිකඩවල් මේ චර්යාවාද නොසලකා හැරලා තියෙනවා. ඒක ප්‍රධාන විවේචනයක් මේ චර්යාවාදීන්ට ඉල්ල කරන. ඊතරක් මේ නතර දරුවනේ තවත් මේකේ විවේචන තියෙනවා මේ දේශපාලනයේ සෑම සංසිද්ධියම දරුවනේ පුළුවන් ද ආනුභවික අධ්‍යයනය කරන්න දත්ත සාක්ෂිත් එක්ක එහෙම කරන්න බෑ විවේචන. ඒකත් මේකට තියෙන විවේචනයක් දරුවෝ. ඊටම තවත් අපිට විවේචනයක් මේක අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය එල්ල කරන විවේචනයක් මේ චර්යාවාදී කියන්නේ දේශපාලන වශයෙන් ගතානුගතිකයි. මෙහිදී කරන්නේ දේශපාලනයේ මේ තීන තත්ත්වය පවත්වාගෙන මිසක් මේ තීන තත්ත්ව විනාශ කිරීම නෙමෙයි. ඒ නිසා මෙවැනි විවේචන චර්යාවාදයට තියෙනවා. ඉතින් මේ විවේචන හමුවේ මොකද වෙන්නේ මේ චර්යාවාදී ප්‍රවේශය 1970 ගණන් වලින් පස්සේ පසුබෑමට ලක් වෙනවා. ඒක පහු බැහැලා පස්සේ සමාජ විද්‍යාත්මක ප්‍රවේශය, ඓතිහාසික ප්‍රවේශය, එවැනි අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය, ඒ වගේ වැදගත්කම වැඩි වෙලා තියෙනවා. ඉතින් කොහොමුණත් දොර මේ විවේචන හමුවේ අවසානයේදී මොකද වෙන්නේ චර්යාවාදයට? මේ චර්යාවාදයේ ස්වරූපය වෙනස් වුණා. මොකද වෙනස? පශ්චාත් චර්යාවාදය කියලා චර්යාවාදය නව අවධියකට ආවා. විශේෂයෙන් ඒ පශ්චාත් චර්යාවාද අර කලින් තිබුණු අර ප්‍රත්‍යක්ෂ මූලවාදී බව, අර ආනුභවික බව, විද්‍යාත්මක බව පොඩ්ඩක් වෙනස් වෙලා නව මුහුරුවරක් ගත්ත චර්යාවාදය. ඉතින් මෙවැනි මෙවැනි තත්ත්වයක් හැඩගැහෙන්න චර්යාවාදයට අර පසු කාලාපු අලුත් අධ්‍යයන ප්‍රවේශයන් හේතු වුණා. විශේෂයෙන් මාක්ස්වාදී, නව මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී, ස්ත්‍රීවාදී වගේ ප්‍රවේශ හමුවේ මේ චර්යාවාදී ප්‍රවේශය ඒ වෙනස කරා ගමන් කළා. ඉතින් ওই විදිහේ දරුවනේ මම එහෙනම් අන්තර්ගතය තුල සාකච්ඡා කරපු කාරණා ටික තමයි ඔය කතා කළේ චර්යාවාදී ප්‍රවේශය. දැන් ඒකේ මම කාරණා තුනක් කතා කළා. එක චර්යාවාදී හැඳින්වීම. මුලින්ම අපි චර්යාවාදී හැඳින්වීම කතා කරා චර්යාවාදයටතේ. ඊට පස්සේ අපි මේකේ මේ විවේචන මේ නව ප්‍රවණතාව ගැන කතා කළා. ඉතින් ඔන්න ඔය කාරණා වලින් පස්සේ දරුව පින අවසන් කොටසට එමු. දැන් අපි මේකේ අන්තර්ගතනේ කතා කරේ. අන්තර්ගතේ මම කාරණා තුනක් අඩංගු කළා. විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ හැඳින්වීම. ඊට පස්සේ ඒකෙන් පස්සේ දරුවනේ විද්‍යාත්මක ප්‍රවේශයේ විස්තර කරා කරුණු දෙකකින්. ඒ වගේම චර්යාවාදී ප්‍රවේශයේ විස්තර කරා. එහෙනම් අපි අන්තර්ගතයේ හරි දරුවෝ. ඒත් ලකුණු අපිට වැඩි ප්‍රමාණයක් එතන හම්බ වෙනවා. ඉතින් අවසාන වශයෙන් බලමු දරුවනේ අපි ඊළඟ කාරණට යන්න නිගමනය. අපි නිගමනයත් ලකුණු දෙකක් මේක ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේ ඉහත කරුණු සාරාංශ කරමින් තවත් වැදගත්කම් දක්වන නිගමනයක් ලියන්න පුළුවන්. ඉන්ද්‍රිය පුතේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ ගත්තාම අපි කලින් කිව්ව විදිහට මේක නව අධ්‍යයන ප්‍රවේශයක්. ඒ වගේ මේක ඉදිරිපත් කළේ ඇමරිකානු දේශපාලන විද්‍යාඥයෝ. ඉතින් ඔවුන් මේ අධ්‍යයන ප්‍රවේශය අර කලින් කතා කරපු දරුවනේ දාර්ශනික වගේ ප්‍රවේශයට වඩා වෙනස් කියලා. ඒ වගේ දේකුත් අපිට සඳහන් කරාට
කමන්නේ. ඉතින් මේ ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණය උනේ දේශපාල විද්‍යා අධ්‍යයනයේ අර ස්වභාවික විද්‍යාන වාගේ ආනුභවික බවක් තිබීම. ඉතින් මේ අධ්‍යයන ප්‍රවේශය පසු කාලයේ විවේචනයට ලක් වෙනවා. ඉතින් එහිදී ප්‍රධාන විවේචනයේ දේශපාල විද්‍යාව හැම දෙයක්ම ආනුභාවිකව අධ්‍යයනය කරන්න බෑ කියන එක. හැබැයි දරුවනේ මේ චර්යාවාදී ප්‍රවේශයට මෙච්චර විවේචන ආවත් තවමත් ලෝකයේ විශේෂයෙන් ඇමරිකාවේ බටහිර යුරෝපයේ මේ චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශය තවමත් තියෙනවා. විවේචනාවක් නැති වෙලා ගියේ නෑ. ඉතින් ඒ වගේම චර්යාවාදය විශේෂයෙන්ම විද්‍යාත්මක ප්‍රවේශය වෙනත් අධ්‍යයන ප්‍රවේශයන්ටත් සම්බන්ධ වෙලා තියෙනවා. විහිං දරුවෝ දන්නවා මේ තුලනාත්මක ප්‍රවේශයටත් මේ කොටස සම්බන්ධ වෙලා තියෙනවා. අපි කියන තුලනාත්මක ප්‍රවේශයේ ප්‍රභේදයටතේ විසිවන සියවසේ තුලනාත්මක ප්‍රවේශය. එහෙම නැත්නම් ආනුභූතිකවාදී තුලනාත්මක ප්‍රවේශයත් ඉතින් අර විද්‍යාත්මක ප්‍රවේශයෙන් තුලනාත්මක ප්‍රවේශය ඇවිල්ලා තියෙන කාරණයක්. ඉතින් මේ විදිහට අපි එහෙමනම් සාකච්ඡා කරේද කොට විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ කතා කළේ දරුවනේ. එහිදී අපි සාකච්ඡාව අවසන් කළා. මේ ප්‍රශ්නේ තුල කොටස් තුනක් මේකේ තියෙනවා දරුවනේ. එනම් අධ්‍යයන ප්‍රවේශ ගැන හැඳින්වීමක් ලකුණු තුනක් වෙන් කළා. ඊට පස්සේ අන්තර්ගතයේ කාරණා තුනක් ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තමයි අපි මූලික වෙන්නේ හැඳින්වීම නැතත්. ඒ කාරණා තුනක් විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ හැඳින්වීම. ඒ වගේම විද්‍යාත්මක ප්‍රවේශය ගැන චර්යාවාදය ගැන ඒ කරුණුත් එක දරුවනේ අවසානයේ හොඳ නිගමනයක් හදාගන්න මේකේ තුලත් වැඩි ලකුණක් අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් දීපතේ මේ සාකච්ඡා කළේ අපේ දෙවන ප්‍රශ්නේ මම අවසන් කළේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය ගැන. හරි මම දීපතේ අපි බලමු ඊළඟ අපේ තුන්වෙනි ප්‍රශ්නය. අපි ප්‍රශ්න දෙකක් කතා කළා. තුන්වෙනි එක අපි කතා කරන්නේ තරමක් අපේ වැදගත්ම අලුත් අධ්‍යයන ප්‍රවේශයක්. එකක් තමයි මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය. ඉතින් ස්ත්‍රීවාදී ප්‍රවේශයේ දේශපාල විද්‍යාවේ විෂය නිර්දේශය තුළ තියෙන මේ අලුත්ම අධ්‍යයන ප්‍රවේශයක් අපි සාකච්ඡා කරන මේ ප්‍රශ්න මම මෙහෙම හැදුවා. දේශපාල විද්‍යාව අධ්‍යයනය කිරීමේ ස්ත්‍රීවාදී ප්‍රවේශය විස්තර කරන්න. එහෙනම් දෙවිපතේ මේකෙත් අපි අර කලින් වගේ සාකච්ඡා කරනවා පිළිතුරේ අඩංගු මූලික කාරණා කිහිපයක් ගැන. ඉතින් මේකෙත් අර කලින් විදිහට අධ්‍යයන ප්‍රවේශ සම්බන්ධව හැඳින්වීමක් කරනවා. ඒ වගේම මෙතනදී ස්ත්‍රීවාදී ප්‍රවේශයේ සම්බන්ධව කතා කරද්දී මම කාරණා කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. ස්ත්‍රීවාදී ප්‍රවේශයේ ආරම්භය. ඒ වගේම ස්ත්‍රීවාදී ප්‍රවේශයෙන් සිද්ධ වෙච්ච මොකද්ද ප්‍රධාන අනාවරණය මොකද්ද? මොකද හඳුන්වා දුන්නේ? අනාවරණය සහ ඒ වගේම ස්ත්‍රීවාදීන් දේශපාලනය ගැන කතා කරන කලින් සාම්ප්‍රදායිකව දේශපාලනය කොහොමද අර්ථකථනය කරලා තියෙන්නේ? ඒ වගේම ප්‍රධානම කාරණා ස්ත්‍රීවාදීන් දේශපාලනීය විද්‍යාවට කරපු ප්‍රධාන බලපෑම් ගැනත් අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඉතින් මේ කරුණු මේ පිළිතුර තුල අඩංගු වීම ගොඩාක් වැදගත් වෙනවා දරුවනේ. අපි එහෙමනම් මේකේ පළවෙනි කොටස ගමු කලින් වගේ හැඳින්වීම. දැන් මේකේ හැඳින්වීම දරුවනේ මම කතා කරන්න යන්නේ නැහැ. හේතුව අපි කලින් අධ්‍යයන ප්‍රවේශ දෙකකදීම අධ්‍යයන ප්‍රවේශ සම්බන්ධව හැඳින්වීමක් කළා. ඉතින් දරුවනේ මේ හැඳින්වීම අදාළ කරගන්න මේ හැඳින්වීමට දරුවනේ. ඒ නිසා අපි ඒක සාකච්ඡා කිරීම අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඒක වෙනම කාරණයක පිළිතුරේ පළවෙනි කොටසට අපි ගන්නෙ ප්‍රවේශයට. අපි එහෙනම් මේකේ වැදගත්ම කාටෙම දරුවනේ අන්තර්ගතය. ඉතින් මම ස්ත්‍රීවාදී ප්‍රවේශයේ අන්තර්ගතය සකස් කරගද්දී මම මුලින්ම අර කලින් දාර්ශනික ප්‍රවේශයේ කිව්වා වගේ චර්යාවාදී ප්‍රවේශයේ හැඳින්වුවා වගේ මෙතනත් පොඩි හැඳින්වීමක් කරනවා දරුවනේ. ස්ත්‍රීවාදී ප්‍රවේශය මොන වගේ අධ්‍යයන ප්‍රවේශයක්ද කොයි කාලද ආරම්භ වුණේ? ඒ ගැන විස්තරයක් කියනවා. ඉන්ද්‍රිය පුතේ මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය ගත්තාම මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය දේශපාල විද්‍යාව අධ්‍යයනය සඳහා තියෙන නව අධ්‍යයන ප්‍රවේශයක්. මේක නව අධ්‍යයන ප්‍රවේශයක්. ඉතින් මේ ස්ත්‍රීවාදී අපි ආරම්භයේ ගත්තාම ස්ත්‍රීවාදරුණේ දේශපාලන හා සමාජ ව්‍යාපාරයක් විදිහට ස්ත්‍රීවාදයේ දේශපාලන හා සමාජ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ වෙලා තියෙන්නේ ඇමරිකාවෙත් යුරෝපෙත් 18 වන සියවසේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ස්ත්‍රීවාදයේ දේශපාලන හා සමාජ ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ වෙලා තියෙන්නේ 18 වෙනි සියවසේ. නමුත් මේක ශාස්ත්‍රීය අධ්‍යයනයක් බවට පත් වෙලා තියෙන්නේ කොයි කාලෙද? 1970 ගණන් වල තමයි පත් වෙලා තියෙන්නේ විශේෂයෙන් බටහිර ලෝකයේ. ඉතින් අපි මේ කතා කළේ මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය ගැන හැඳින්වීමක් ගත්ත මේ අධ්‍යයන නව අධ්‍යයන ප්‍රවේශයක් කොයි කාලද ආරම්භ වුණේ? නැත්නම් පළවෙනි කොටස දරුවනේ. ඊට පස්සේ මම දෙවෙනි කාරණේ කතා කරා මේකේ අන්තර්ගතය තුල ස්ත්‍රීවාදයෙන් දේශපාල විද්‍යාවට වෙච්ච අනාවරණය මොකද්ද? මෙහෙමයි දරුවනේ. මේ ස්ත්‍රීවාදයෙන් දේශපාල විද්‍යාවේ ප්‍රධාන අනාවරණය තමයි දැන් ඔය දේශපාලනය සම්බන්ධව ග්‍රීකයෝගේ පටන් පැවති අදහස මොකද්ද? ග්‍රීකයෝගේ පටන් දේශපාලන න්‍යාය හා දර්ශනය තුල මේ දේශපාලනය සම්බන්ධව පැවති ග්‍රීකයෝගේ පටන් දේශපාලන දර්ශනය හා න්‍යාය තුල පැවති මේ දේශපාලන ගැන අදහස මොකද කළේ මේ කට්ටිය? ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න කළා පමණක් නෙවෙයි එය සංකල්පයේ අර්ථය පවා තේරුම් ගන්න අර්ථය පවා සංවර්ධන උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන අනාවරණය දරුවනේ. ස්ත්‍රීවාදයෙන් දේශපාලනය සම්බන්ධ ප්‍රධානම අනාවරණය තමයි ග්‍රීකයෝගේ පටන් දේශපාලනය හා සම්බන්ධ පැවති ප්‍රධාන වටහා ගැනීම ප්‍රධාන අදහස
ප්‍රශ්න කළා පමණක් නෙවෙයි. ඒ කට්ටිය ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කළා පමණක් නෙවෙයි දරුවනේ මේ දේශපාලන යන සංකල්පයේ අර්ථය පවා මේ කට්ටිය සංවර්ධනය කළා. මේක තමයි ස්ත්‍රීවාදයෙන් කරපු ප්‍රධානම දේ. ඉතින් මේ ස්ත්‍රීවාදීන් දේශපාලනය සම්බන්ධව අහන ප්‍රශ්න, ස්ත්‍රීවාදීන් දේශපාලනය සම්බන්ධ මතු කරන ප්‍රශ්න මේ සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාවේ ප්‍රශ්න වගේ නෙමෙයි දරුවනේ. ඒවා සාම්ප්‍රදායිකයේ දේශපාලන විද්‍යාවේ ප්‍රශ්න වලට වඩා ගොඩාක් වෙනස්. මොනවාද ප්‍රශ්න? බලන්න පළවෙනි කාරණය. මොකද්ද පළවෙනි එක? එකක් තමයි මේ දේශපාලනය කියන ශේෂ්ඨයෙන් මේ ස්ත්‍රීන් බැහැර කළා තියෙන්නේ. අපි සාම්ප්‍රදාය ගත්තාම සාම්ප්‍රදායික අදහස් තුළ මේ දේශපාලනය කියන ස්ත්‍රීන් සම්බන්ධයක් වශයෙන් සැලකුවේ නැහැ. ඒක සැලකුවේ පිරිමි හා සම්බන්ධයක්. අපි දැන් ග්‍රීකයෝ ගැලුවොත් එහෙම ග්‍රීකයෝගේ කාන්තාවන්ට ඡන්ද බලය නැහැ කියලා අපි අහලා තියෙන්නේ. නමුත් ඒක සම්බන්ධුනේ පිරිමි විතරයි. ඒ නිසා ස්ත්‍රීවාදීන් ප්‍රශ්න කරනවා මේ දේශපාලනය කියන ශේෂ්ඨයෙන් ඇයි මේ ස්ත්‍රීන් බැහැර කළා තියෙන්නේ? ඒ වගේම දේශපාලනය කියන්නේ පුරුෂයන්ගේ දෙයක් කියන එක තවදුරටත් පිළිගන්නවද කියන එක. ඒ වගේම දරුවනේ සමාජ ඓතිහාසික වශයෙන් ස්ත්‍රීන්ව ද්විතීකරණයට, ආන්තීකරණයට, පීඩනයට පත් කිරීම එහෙම කළා තියෙන්නේ ඇයි? එසේ කිරීම තවදුරටත් පිළිගන්නවාද? ඉතින් මේ විදිහට ස්ත්‍රීවාදී මතු කරන ප්‍රශ්න අර සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාවේ ප්‍රශ්න වගේ නෙමෙයි. ඕන් මේවා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න වලට වඩා ගොඩාක් වෙනස්. ඒ වගේ තවත් දරුවනේ කාරණා කීපයක් පෙන්වන්න පුළුවන්. මේ ස්ත්‍රීන් පීඩාවට පත් කරන මතවාදී ව්‍යුහ මොනවද? දේශපාලන හා සමාජ මතවාදී ව්‍යුහ මොනවද? ඒ වගේම මේ සමාජ විමුක්තිය වෙනුවෙන්, මානව විමුක්තිය වෙනුවෙන් මේ ලිබරල් වාදීන් ඉදිරිපත් කරන දේවල්, ඒ වගේම සමාජවාදීන් ඉදිරිපත් කරන දේවල් අපි ලිබරල් වාදයේ සහ සමාජවාදයේ පරයාය ප්‍රමාණවත්ද? ඉතින් මේ නිසා අපි ස්ත්‍රීවාදී මොකද කරන්නේ? අර සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාවේ ප්‍රශ්න ඕන් ප්‍රශ්න කරන නිසා ස්ත්‍රීවාදීන් දරුවනේ අර මෙතෙක් කල දේශපාලනීය සම්බන්ධව පැවති ඒ සාම්ප්‍රදායික වටහා ගැනීම මොකද කරන්නේ? ඕන් ප්‍රශ්න කළා. ඉතින් උන් ප්‍රශ්න මේ විදිහට ප්‍රශ්න කළා දරුවනේ. ඉතින් අපි ඉදිරියේදී කතා කරන මේ කට්ටිය ප්‍රශ්න කළා විතරක් නෙවෙයි. ඕන් මේවා ප්‍රශ්න කළා දරුවනේ. ප්‍රශ්න කළා පමණක් නෙවෙයි දේශපාලනය කියන සංකල්පය සංවර්ධනය කරලා තියෙනවා. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. අපි නම් දරුවනේ අන්තර්ගතයේ තුල මම ඔය දෙවෙනි කරුණ කතා කළා. ප්‍රවේශී හැඳින්වීමක් කළා මම. ඉතින් ප්‍රධාන අනාවරණය කොහොම ස්ත්‍රීවාදීන් දේශපාලන කරපු. දීපති අපි ඊළඟට බලනවා මේ ස්ත්‍රීවාදී මියා ප්‍රශ්න කරන්න කලින් කොහොමද සාම්ප්‍රදායික කොහොමද දේශපාලනය තේරුම් ගත්තේ? දැන් දේශපාලන කියන මාතෘකාවත් පළවෙනි පාඩමේ තියෙනවා. මේ ස්ත්‍රීවාදී මියා ප්‍රශ්න කරන්න කලින් දේශපාලනය කොහොමද සාම්ප්‍රදායික තේරුම් ගන්න තියෙන්නේ? එකක් තමයි දරුවනේ දේශපාලනය කියන්නේ රාජ්‍ය සහ ආණ්ඩුකරණීය සම්බන්ධ දෙයක්. දේශපාලනය කියන්නේ රාජ්‍ය සහ ආණ්ඩුකරණය හා සම්බන්ධ දෙයක් පමණයි කියන කාරණය. ඒ කියන්නේ දේශපාලන රාජ්‍ය හා සම්බන්ධ වෙලා තියෙන කවුද? දේශපාලඥයෝ. ඒක පුරුෂයින් පමණක් සම්බන්ධ වන ක්‍රියාවක් විදිහට. විශේෂයෙන්ම පුද්ගලික ශ්‍රේෂ්ඨයට සම්බන්ධයක් නැති පොදු ශ්‍රේෂ්ඨය හා සම්බන්ධ දෙයක් නැත්නම් මහජන පරිමණ්ඩලයේ තියෙන දෙයක් වශයෙන් තමයි සාම්ප්‍රදායික දේශපාලනය පිළිගත්තේ. ඉතින් මේ தත්ත්වයේ ස්ත්‍රීවාදීව විවේචනය කරනවා. මේ தත්ත්වයේ ස්ත්‍රීවාදී විවේචනය කරුවා විශේෂයෙන් උන්කම මේ දේශපාලනය කියන්නේ මේ රාජ්‍ය සහ ආණ්ඩුකරණය සම්බන්ධ දෙයක් පමණක් නෙවෙයි. එයින් එහාට සිද්ධ වෙන දෙයක් තමයි දේශපාලනය. පුරුෂයන් පමණක් සම්බන්ධ වෙන ක්‍රියාවලියක් නෙවෙයි. විශේෂයෙන්ම මිනිස්යන්ගේ අන්තර්පුද්ගල සම්බන්ධතා තුළ මිනිස්යන්ගේ අන්තර්පුද්ගල සම්බන්ධතා තුළ පවත්නා බල සම්බන්ධතා තුළ දේශපාලනය පවතින මේ කට්ටිය විවේචනය කෙරුවා. ඉතින් ඒ නිසා මේ සාම්ප්‍රදායිකව දේශපාලනය තේරුම් ගත්ත විදිහ ස්ත්‍රීවාදීන් දරුවනේ විවේචනය කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා අපි දෙවෙනි කාරණා ගත්තා. මේක තමයි සාම්ප්‍රදායිකව ස්ත්‍රීවාදීන්ට කලින් දේශපාලනය අදහස්. ඉතින් මේක ප්‍රශ්න කළා මොකද කළේ? ස්ත්‍රීවාදීන්ව යලි සංකල්පබද්ධ කිරීමක් කරලා තියෙනවා. දරුවනේ අපි එහෙනම් මේකෙදී අවසාන වශයෙන් අපි මේ ප්‍රවේශයේ වැදගත්ම කොටසක් කතා කරන්න යන්නේ. මොකක්ද මේ වැදගත්ම කොටස? ස්ත්‍රීවාදීන් කරු බලපෑම. අපි දැන් මේකෙදී කාරණා කිහිපයක් ස්ත්‍රීවාදී හැඳින්වුවා. ස්ත්‍රීවාදීන් ප්‍රධාන අනාවරණය කිව්වා. ඉතින් සාම්ප්‍රදායිකවම දේශපාලන අර්ථකථනය කරලා තියෙන කිව්වා. දැන් වැදගත්ම කාරණේ කතා කරනවා ස්ත්‍රීවාදීන් දේශපාලන සඳහා කරු බලපෑම මොකක්ද දරුවනේ? ඉතින් ප්‍රධාන බලපෑම් කිහිපයක් දරුවනේ කරලා තියෙන අපි මේක හැඳින්වීමක් කරමු මුලින්ම. ස්ත්‍රීවාදී දරුවනේ බලපෑම ගත්තාම මේක විධික්‍රමික ශ්‍රේෂ්ඨයේ බලපෑමක් නෙමෙයි දරුවනේ. ඉතින් විධික්‍රමික ශ්‍රේෂ්ඨයේ බලපෑමකට වඩා මේක න්‍යායික ශ්‍රේෂ්ඨයේ බලපෑමක් කරලා තියෙන්නේ. ඉතින් ඕන් මේවා ප්‍රශ්න කරලා අලුත් සංකල්ප හඳුන්වා දීලා තියෙනවා. දේශපාල සංකල්ප පමණක් නෙමෙයි දරුවනේ දේශපාල විද්‍යාවට අලුත් වචන මාලාවක් වාක්කෝෂයක් පවා හඳුන්වා දීලා තියෙනවා. එහෙමනම් ද්වීපතේ බලමු මේ ස්ත්‍රීවාදීන්ගේ බලපෑම අපි කතා කළේ. ඒ ස්ත්‍රීවාදීන්ගේ බලපෑම බලමු මේක ප්‍රධාන වශයෙන් කොහොමද සාරාංශ කරලා. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් දරුවනේ අපිට මෙහෙම ස්ත්‍රීවාදීන් බලපෑම සාරාංශ කරන්න පුළුවන්.
ඉතින් ප්‍රධාන එක කාරණයක් තමයි මේ ස්ත්‍රීවාදයෙන් ඉදිරිපත් කරපු ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන සංකල්පය හඳුන්වා දීම. දැන් ස්ත්‍රී පුරුෂ සමාජභාව ජෙන්ඩර් කියන එක. දැන් මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවික සංකල්පය කලිනුත් තිබුණා. කලිනුත් භාවිත කළා. ඒක භාවිතයේ දරුවනේ මේ ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පවත්නා මේ ජීවිත්‍යාත්මක වෙනස පෙන්වන්න කරන භාවිතා කළේ. හැබැයි ස්ත්‍රීවාදීන් කිව්වා මේ තුල තියෙන ජීවිත්‍යා වෙනසක් පමණක් නෙමෙයි මේට සමාජමය අර්ථයක් තියෙනවා කියලා කිව්වා. ඒ සමාජමය අර්ථයක් වුන් ලබා දීලා මේකට ඒ තුල ස්ත්‍රීන් පීඩාවට පත් කරනවා කියලා මේ ස්ත්‍රීවාදීන් කිව්වේ. ඉතින් ඒ තුල දේශපාලන විද්‍යාවට හඳුන්වා දුන්නු ප්‍රධානම සංකල්පය තමයි ස්ත්‍රීවාදයේ මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක දරුවනේ. මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අමතරව තවත් සංකල්ප ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ගත්තොත් මේ උදාහරණ වශයෙන් බලන්න කිහිපයක් දාලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමවිභජනය, පීතෘ මූලිකත්වය, ස්ත්‍රී පීඩනය, ස්ත්‍රී රෝෂණය, පුරුෂ කේන්ද්‍රීයත්වය, පුරුෂාධිපත්‍ය, ස්ත්‍රී මුක්තිය. ඉතින් නිසා දේශපාලන විද්‍යාව ශබ්දකෝෂය තුළට වාක්කෝෂය තුළ තවත් මේ සංකල්ප ගණනාවක් මේ ස්ත්‍රීවාදීන් හඳුන්වා දීලා තියෙන එකත් ස්ත්‍රීවාදය අපිට බලපෑමක් පෙන්වුව හැකියි. ඊට පස්සේ දරුවෝ මම තවත් ප්‍රධාන බලපෑමක් පෙන්වන තවත් කාරණයක් තියෙනවා මේ මිත්‍යක් කල සාම්ප්‍රදායික දරුවනේ දේශපාලනයේ අර්ථකථනය කෙරුවේ දේශපාලනය කියන්නේ පොදු පරිමණ්ඩලයේ තියෙන දෙයක්. දේශපාලනය කියන්නේ මහජන පරිමණ්ඩලයේ තියෙන දෙයක් විශේෂයෙන් තමයි සාම්ප්‍රදායිකව කිව්වේ. නමුත් මේ ස්ත්‍රීවාදීන් කියනවා නෑ දේශපාලනය කියන්නේ මේ පොදු පරිමණ්ඩලයේ පමණක් නෙවෙයි. මහජන පරිමණ්ඩලයේ පමණක් නෙමෙයි දේශපාලනය කොහෙද? පෞද්ගලික පරිමණ්ඩලයේ දේශපාලනය ප්‍රයිවට් ස්පියර් කියන එක. එහෙත් දේශපාලනයේ තියෙන ස්ත්‍රීවාදී ප්‍රධාන කාරණයක් ඉදිරිපත් කරපු දරුවනේ. ඉතින් මීට අමතරව ස්ත්‍රීවාදීන් තවත් දරුවනේ කාරණා කිහිපයක් ඉදිරිපත් කළා තියෙනවා බලපෑම් විදිහට. සාමාන්‍ය අපි දේශපාලන විද්‍යාවේ කතා කරමු මනුස්ස හා සමාජ විමුක්තිය. මේවට අමතරව වුණ ඉදිරිපත් කළ අලුත්ින් ස්ත්‍රී විමුක්තිය කියන සංකල්පත් ඉදිරිපත් කළා තියෙනවා. මේකත් අපිට බලපෑමක් වශයෙන් ගත්ත හැකියි. දරුවනේ මීට අමතරව අපි තවත් වැදගත්ම කාරණයකට ගියොත් එහෙම මේ ස්ත්‍රීවාද දරුවනේ දැන් සමාජ විද්‍යාවේ තියෙන දේශපාලන විද්‍යාවේ තියෙන කේන්ද්‍රීය සංකල්ප කිහිපයකට මේ ස්ත්‍රීවාදීන් නව අර්ථකථන දීලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් දරුවනේ දැන් සමාජ පන්තිය. ඒකට අලුත් අර්ථකථන දීලා තියෙනවා. පීතෘ මූලිකත්වය, පීඩනය, නිදහස, සමානත්වය. ඉතින් මෙන්න මේ කියන සංකල්ප වලට මේවා දේශපාලන විද්‍යාව වගේම සමාජ විද්‍යාවේ භාවිත කරන සංකල්ප, ප්‍රධාන සංකල්ප. උවට අලුත් අර්ථ ලබා දීලා තියෙන දරුවනේ. ඉතින් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේක විස්තර කරලා සමාජ පන්තිය කියන එක. දැන් නිදසුනක් විදිහට අපි ගත්තොත් දරුවනේ සමාජ පන්තිය කියන එක සාම්ප්‍රදායිකව භාවිතා කරේ මොකටද? මේ ආර්ථික ශේෂ්ත්‍රයේ පිරිමින් හා සම්බන්ධ වන දෙයක් විදිහට. ඉතින් ඒක වෙනස් කරලා මේ ස්ත්‍රීවාදීන් සමාජ පන්තිය කියන එක විශේෂයෙන්ම ආර්ථික පන්තිය වගේම ලිංගික පන්ති ભેදයක පවතින බව කියා ඉඳලා තියෙනවා. හරි. ඒ වගේම දරුවනේ තවත් උදාහරණයක් අපි ගත්තොත් එහෙම පීතෘ මූලිකත්වය. ඉතින් සාම්ප්‍රදායිකව පීතෘ මූලිකත්වයේ අර්ථකථනය කළා තිබෙන්නේ මේ පියා මූලික කොටගත් පෞල් ක්‍රමය සහ ඒ දේපලයිතිය පදනම් කරගෙන. ඉතින් මේ ස්ත්‍රීවාදීන් කියනවා ඒක විතරක් නෙමෙයි. පීතෘ මූලිකත්වය කියද්දී මේ ස්ත්‍රී පීඩනයත් මේ පුරුෂාධිපත්‍යයත් පවතින කේන්ද්‍රීය සංස්ථාව වශයෙන් හඳුනා ගන්නවා. ස්ත්‍රී පීඩනයේ තියෙන ඒ වගේම ස්ත්‍රී පීඩනයේ තියෙන පුරුෂාධිපත්‍යයේ තියෙන කේන්ද්‍රීය ආයතන පීතෘ මූලිකත්වය. මේ විදිහට සමාජ විද්‍යාවේ දේශපාලන විද්‍යාවේ මේ සංකල්ප වලට අලුත් අර්ථකථන ලබා දීලා තියෙනවා දරුවනේ. පීඩනය කියන එක ගත්තොත් ඒ උදාහරණයක් විදිහට. ඉතින් පීඩනය කියන එක අපි සාම්ප්‍රදායික අර්ථකථනය කරන්නේ කුල පීඩනය, පන්ති පීඩනය. නමුත් ස්ත්‍රීවාදීන් කියන මෙන්න ස්ත්‍රී පීඩනයත් මේක තුල තියෙනවා කියනවා. ඉතින් මේ විදිහට දරුවනේ අපි ගොඩාක් මේ කාරණා නිදහස කියලා ගත්තී සාමාන්‍යයෙන් අපි නිදහස කියන්නේ පුද්ගල නිදහස කියන එක. පුද්ගල නිදහස කියන කාරණේ අදහස් කරනවා දරුවනේ. ඉතින් ඒ තුල ඒකට අමතරව මේ කට්ටිය ස්ත්‍රීවාද නිදහස කිව්වේ ස්ත්‍රීන් මේ නිදහස් පුරුෂයන්ගේ නිදහස් වීම. ඉතින් මේ විදිහට ස්ත්‍රීවාදීන් දේශපාලන සංකල්ප කිහිපයකටම අර්ථ ලබා දීලා තියෙනවා. ඉතින් අපි අවසාන වශයෙන් දරුවනේ මේ ගැන කතා කරද්දී පුළුවන් නම් අපිට මේ ස්ත්‍රීවාද අදහස් දක්වුවා ඇත් ඉන්නවා. ඉතින් මේ වගේ සීමොන් ද බුවායාගේ පොතක් තියෙනවා ද්විතීක ලිංගිකත්වය, කේට් මිලට්, කැරල් ප්‍රේට්මන්, ඒ වගේම කුමාර් ජයවර්ධනගේ පොතක් ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය. ඉතින් මේ වගේ කෘතිගුණුත් මේ ස්ත්‍රීවාදයේ වැදගත් කෘති වෙනවා. ඒකත් පුරුවන් නම් සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් දීපුතේ අපි ওই අන්තර්ගතයේ කාරණා කිහිපයක් කතා කළා. එහිදී ඊට පස්සේ අපි මේ අන්තර්ගතයෙන් පස්සේ දරුවනේ අපි ආසම නිගමනයකට යා යුතුයි. ඉතින් නිගමනය තුළ මම මේ කාරණා ටික සාරාංශ කිරීමක් කරනවා. නව අධ්‍යයන ප්‍රවේශයක් මේ ස්ත්‍රීවාදී ප්‍රවේශය. ඉතින් ස්ත්‍රීවාදයේ දේශපාලන විද්‍යාව ප්‍රධාන බලපෑම තමයි දේශපාලනයේ සම්බන්ධව පැවති ඒ සාම්ප්‍රදායික අදහස විනාශ කළා අය ප්‍රශ්න කළා පමණක් නෙමෙයි දේශපාලන විද්‍යාවට අලුත් සංකල්ප ඉදිරිපත් කරලා තියෙනවා. දේශපාලනය සංවර්ධනය කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට දරුවනේ ප්‍රධාන වශයෙන් මේ සංකල්පات දාලා අපි මේ ඉහත කරුණු සාරාංශ කළ වැදගත්කම දාලා අපිට මේ හොඳ නිගමනයක් හදාගන්න ඕන. එහෙනම් ද්වීපුතේ අපි ඔය සාකච්ඡා කළේ දේශපාලන විද්‍යාවේ ස්වභාවයේ අධ්‍යයන ප්‍රවේශ.
ඒ මාතෘකාව ආශ්‍රයෙන් අපි සාකච්ඡා කිරීම කලේ ප්‍රශ්න 3ක් අරගෙන ඉතින් දරුවනේ මේ ප්‍රශ්න 3 අපි කොටස් වලට බෙදලා විභාගයේදී පිළිතුරු ලියන විදිහ තමයි සාකච්ඡා කළේ. ඉතින් මේ විදිහට දරුවෝ පිළිතුරු සකස් කරගන්න. ඉතින් මේ පාඩම් ටික නැවත නැවතත් බලන්න පුළුවන්. විශේෂයෙන්ම channel NIE කියන මේ YouTube එකට ගිහිල්ලා නැවත නැවතත් මේවා බලලා දරුවන්ට මේ විෂය කාරණා ගැනත් අපිට බලාගෙන මේ කරුණුත් එක්ක දරුවනේ හොඳ පිළිතුරක් සකස් කරන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන් දරුවෝ මතක තියාගන්න දේශපාලන විද්‍යාව පිළිතුරු ලියද්දී අද මම සාකච්ඡා කරපු ප්‍රධාන කොටස් ශාස්ත්‍රයෙන් හැඳින්වීම අන්තර්ගතයේ නිගමනය සෑම මේ පාඩම් පමණක් නෙමේ දරුවනේ. අනිත් මාතෘකාත් අනිත් ප්‍රශ්නත් ඒ විදිහේ පිළිතුරු සකස් කරගන්න. ඉතින් මම නැවත නැවත බලලා හොඳ පිළිතුරක් සකස් කරගන්න. ඉතින් ඒ නිසා ඉදිරියේදී දරුවන්ගේ විභාගයේදී මේ මම උගන්වපු සාකච්ඡාව මේ ගොඩාක් වැදගත් වෙයි දරුවන්ට විශේෂයෙන් රචනා ප්‍රශ්න වලට පමණක් නෙමේ බහුවර්ණ හා කෙටි ප්‍රශ්න වැදගත් වෙයි නිසා දරුවනේ සිරු දෙනාටම තමන්ගේ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මම මේ අපේ පාඩම අවසන් කරනවා. සිරු දිනාටම ආයුබෝවන්.